අපි හැමදෙනාම ඉතාම සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ 2021 අවුරුද්දේ දෙවනි දේශන වාරය අපි මේ ඉන්නේ සංවර්ධන මූල්‍ය සිංහල මාධ්‍ය පාඩමේ. දැනට පුතේ පන්තියට සහභාගී වෙනවා දරුවෝ දරුවෝ ගොඩක් ඉන්නවා. බොහොම සන්තෝෂයි. අපි මූලික එකඟතාවයන් ටිකකට යමු පන්තියේ. ඒ තමයි අපි මේක කරගෙන යන්නේ මේ Google Meet හරහා මේක IBSL එකෙන් අපිට ලබා දෙන සේවාව. මේ පන්ති ඔයගලන්ට සෑම ඉරිදාවකම හවස يعني පස්වරු 1 සිට 3 දක්වා පැවැත්වෙනවා. එතකොට ඔයගොල්ලන්ගෙන් මට අපි පන්තිය කරගෙන යනකොට මම වීඩියෝ එකත් මයික් එකත් ඔන් කරගෙන මේ විදිහට පන්තිය අපි කරගෙන යනවා. එතකොට මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා පන්තිය පුරාවට පන්තිය පවතින කාලය තුල පන්තිය රැඳිලා ඉන්න තමන්ගේ මයික් සහ වීඩියෝ දෙකම මියුට් මෝඩ් එකේ නැත්නම් ඕෆ් කරපු මෝඩ් එකේ තියාගෙන ඉන්න. හැබැයි ඒ අතරේ ප්‍රශ්නයක් අහන්න, ගැටලුවක් निराකරණය කරගන්න, එහෙම නැත්නම් කාරණාවක් දක්වන්න කිසිම ගැටලුවක් නැහැ. මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ වීඩියෝස් ඔන් කරලා කතා කරන්න මම එපයි කියන්නේ එක හේතුවක් අනිත් අයට බාධා වෙන එක සහ දෙවෙනි එක ඔයගොල්ලන්ගේ data ගොඩක් වියදම් වෙයි කියන අදහස. ඒ අපේ එකඟතාවය. ඊළඟට අපේ පන්ති පැවැත්වෙන ආකාරය මම දේශනය සහ මේ අවශ්‍ය විෂය කරුණු ටික කරගෙන යනවා. මම 2014 ඉඳලා මේ විෂය පටන් ගත්ත දිනේ ඉඳලා වගේ සිංහල මාධ්‍ය පන්තිය කරගෙන යනවා. එතකොට අපි ඊටාම සාර්ථකව මේ සිංහල මාධ්‍ය පන්තිය අපිට අවස්ථාව හම්බෙලා තියෙනවා. හොඳටම හොඳ ප්‍රතිඵල පෙන්වන්න IBSL එකේ ඒක තහවුරු කරන්න තොරතුරු තියෙනවා. සංවර්ධන මූල්‍ය පන්තියේ නැත්නම් ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් මේ විෂයේ සිංහල මාධ්‍යයේ IBSL පන්තියට සහභාගී වෙච්ච දරුවෝ කවදා මෙතෙක් කල් අසමත් වෙච්ච කෙනෙක් අපිට හම්බුනේම නැහැ. අසමත් මේ පසුගිය 2021 ජනවාරි මාසයේ තිබිච්ච විභාගයේ වුණත් අපිට තාම කෙනෙක් එහෙම හම්බුනේ නැහැ. ඒ කියන්නේ අපි තාම සාර්ථකව මේ කටයුත්ත කරගෙන යනවා. එතකොට මට තප්පරයක් දෙන්න පුතේ. හොඳයි. මම ඉන්න ප්‍රදේශයේ මම මේ පන්තිය පවත්වන ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉතාම අයහපත් කියවට අයහපත් කියන්නේ වහිනවා හොඳටම. හරි. නමුත් අපි පන්තිය පවත්වාගෙන යනවා. එතකොට ඔයගොල්ලන්ට මේ පන්තිය කරන අතරතුරේ මම වරින් වර බොහෝ විට සෑම විටම පාහේ ඔයගොල්ලන්ට ටියුට් එකක් පෙන්නනවා සහ ප්‍රසන්ටේෂන් එක පෙන්නනවා. ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට වැටෙනවා. ඊට අමතරව මම ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට වයිට් බෝඩ් එකක් පාවිච්චි කරලා සුදු තිරයක මම ලියනවා. එතකොට ඔයගොල්ලන්ට ඒ ලියන දේ පෙනෙන ආකාරය විශේෂයෙන් අපිට සමහර විෂය කොටස් තියෙනවා. ඔයගොල්ලන්ට සමහර වෙලාවට ඒ විෂය කොටස ඇයි එහෙම වුනේ කියන එක පෙන්වන්න. ඒ සම්බන්ධයෙන් මම ඒක පාවිච්චි කරනවා. එතකොට ඔන්න අපේ එකගතාවය ටික. දැන් ඉන්න දරුවෝ ගැන අපි කතා කරමු. මම හඳුන්වා දෙන්නම්. මම බැංකුවක සේවය කරන්නේ. මගේ මේ ගත වෙන්නේ 25 වෙනි අවුරුද්ද. මගේ පසුබිම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය, ආයතනික ණය, ඊට පස්සේ ශාඛා බැංකු ශාඛාවක අධ්‍යක්ීම, ඊට පස්සේ මධ්‍යම ණය අනුමත කිරීමේ දෙපාර්තමේන්තුවක, ඊට පස්සේ මේ වෙනකොට ණය සම්බන්ධ අවදානම් කළමනාකරණය තමයි මගේ මූලික විෂය. ණය සම්බන්ධ අවදානම් කළමනාකරණය, එහෙම නැත්නම් ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට් තමයි මගේ විෂය. ඒ කුඩා හැඳින්වීමත් එක්ක අපි ඉස්සරහට තව අපි ඉගෙන අපි මෙහෙම යනකොට අපි අතර හොඳ අවබෝධයක් එනවා. මට පුතේ අපි වේගයෙන් අපි අඳුරගමු අපි අතර හොඳ සුහදතාවයක් එනවා. එතකොට මම පුතාලට කියනවා මයික් එක ඔන් කරලා කියන්න. මට සමහර නම් මට ටිකක් හුරුයි වගේ, නමුත් අශේන් පුතා කියන්න කොහෙද බැංකුව නැත්තම්
මොකද්ද පුතාගේ බෑග්ග්‍රවුන්ඩ් එක? මම නුවර ඉන්නේ. මම DSCC බැංකුව වැඩ කරන්නේ කැන්ඩි සිටි සෙන්ටර් බ්‍රාන්ච් එකේ. හොඳයි ෆොටෝ එක ලස්සනයි. තරුණයා පත්තරයට ගන්නවා. හරි. හරි. දාලා තියෙන ෆොටෝ එක ගැන කියවි. හරි. ලස්සනයි. භාෂිනී ආලෝක. කොහෙද පුතේ? භාෂිනී ආලෝක. මම භාෂිනී ආලෝක මාතරින් මම වැඩ කරන්නේ සෙලාන් බැංක් අම්බලන්තොට බ්‍රාන්ච් එකේ. මාතර අම්බලන්තොට බ්‍රාන්ච් සෙලාන් බැංක්. චමීරා ලක්ෂානී සර් මම මාතරින් වැඩ කරන්නේ පීපල්ස් බැංක් මොරවක බ්‍රාන්ච් එකේ. තාම සතුටුයි හොඳයි ගම් වතුරට අහු වෙන්න එපා. මොරවක යට වෙනව නේද අඩි 7ක් 8ක් විතර. හොඳයි. එතකොට චතුරී ශශිකා ඉක්මනට කියමු. ඈ පුතා මම LPTෙන් ඔව් පුතේ වැඩ කරන්නේ BOC තල්ගස්වල. very good හොඳයි. චතුරිකා විජේතුංග චතුරිකා විජේතුංග චතුරිකා පුතේ වට ඇහෙනවද මාව? ඔව් සර් මම මීරිගම වැඩ කරන්නේ CDB ෆයිනෑන්ස් හෙඩ් ඔෆිස්. very good හොඳයි. මොන අංශයේද පුතේ? රිකවරි ඩිවිෂන්. හොඳයි. දක්ෂිණී කුලතුංග සර් මම අත්තිගොඩින් වැඩ කරන්නේ ලංකා බැංකුවේ ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානයේ නුගේගොඩ. හොඳයි. දර්ශන රණපාන මම හිතුවා නම කිව්ව හරියට පුතේ රණපාන වෙන්න ඕනේ. සර් මම කෑගල්ලෙන් වැඩ කරන්නේ NSP රඹුක්කන දර්ශන රෑනපාන. රෑනපාන. හරි අපිට තාක්ෂණික දෝෂ ආවා. අපි දැන් ඉස්සරහට කරගෙන යනවා. විනාඩි කිහිපයක් ගත්තා අපි අඳුර ගන්න අපේ ග්‍රවුන්ඩ් රූල්ස් කරන්න. අංක 1. මොකද්ද මේ විෂය? මේ විෂය ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ණය කළමනාකරණය කියලා විෂය. ඒ විෂයෙම දිගුවක් කියලා තමයි මම හඳුන්වන්නේ. මොකද ණය කළමනාකරණ විෂයේ දැන් මම ආය අහනවා පුතේ මාව පැහැදිලිව ඇහෙනව නේද? ඔව් සර්. right. ඒ විෂයේ දිගුවක් කියලා කියන්නේ අපි ණය කළමනාකරණයේදී ණය කළමනාකරණය සම්බන්ධව මූලික සිද්ධාන්ත ටික ඉගෙනගෙන ඊට පස්සේ අපි යනවා ඒකේ සුවිශේෂී කොටසකට ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් සංවර්ධන මූල්‍ය සංවර්ධනය සඳහා වූ මූල්‍යකරණය කරන්නේ කොහොමද ඒවට ණය දෙන්නේ කොහොමද ඒකෙදි මොනවද වැදගත් වෙන්නේ කියලා අහන්න. මේකට විශේෂිත මේක තෝරාගත්ත සබ්ජෙක්ට් එකක් තෝරාගන්න සබ්ජෙක්ට් එකක් හැටියට මේක ඉතා වැදගත්. මොකද ඔයගොල්ලෝ ණය කළමනාකරණ විෂය ඉගෙන ගන්න නිසා ඒකත් එක්ක බොහොම සම්බන්ධව මේක යනවා. එතකොට විභාගයේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න පහසු. අතිශයින් පහසු. මේ විෂයේ ප්‍රධාන මාතෘකා තුනක් සඳහන් වෙනවා විෂය නිර්දේශයේ. සුදුර මූල්‍ය, සුලහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපෘති කියනවා. හරි. හැබැයි ඊට පස්සේ ඊට වඩා විෂය නිර්දේශයේ වටේට තව බොහෝ කරුණු ටිකක් එකතු වෙනවා මේ විෂය උගන්වනකොට. ඒක අපි එහෙම කොහොමද වටේට වැඩිපුර කරුණු වෙන්නේ කියලා තීන්දුව කරන්නේ ප්‍රශ්න පත්‍ර ආකාරය බලාගෙන 2014 සැප්තැම්බර් මාසයේ ඉඳලා ගත්තොත් මේ වෙනකන් තිබිච්ච ප්‍රශ්න පත්‍ර ලැබෙන්නේ 2020 අවුරුද්දේ අවසනාවකට අපිට විභාගයක් තියන්න හම්බුනේ නැහැ IBSL එකට මේ රටේ තිබිච්ච තත්ත්වයක් එක්ක. ඒ අනුව 2021 ජනවාරි මාසයේ විභාගයක් තිබුණා. ඒ දක්වා තිබිච්ච 2014 සැප්තැම්බර් මාසයේ සිට 2021 ජනවාරි මාසයේ වෙනකම් පැවතිච්ච විභාගවල ප්‍රශ්න පත්‍ර බලපුවාම අපිට පේනවා යම් යම් කරුණු එක රාශී කරන්න ඕන කියලා. දැන් අපි බලමු ප්‍රශ්න පත්‍රය මොන වගේද කියලා. ප්‍රශ්න පත්‍රවල විශේෂ වෙනසක් නැහැ. ඔයගොල්ලෝ IBSL එකේ දකින ප්‍රශ්න පත්‍රයේම තමයි. කිසි වෙනසක් නැහැ. හරි. හැබැයි වැදගත් වෙන්නේ අපි මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය හොඳට දැනගෙන ඉඳීම. හරි. මම දැන් මගේ ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට ෂෙයා කරනවා පුතේ තහවුරු කරන්න ලැබෙනවා. ඔයගොල්ලන්ට පේනවද කියන එක. හරි. දැන් ඔයගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එක පේනෙන්න ඕන. මම ප්‍රශ්න පත්‍රයක් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට දාලා තියෙනවා. ඒක පේනවද කියලා කවුරු හරි පුතේ තහවුරු කරන්න. පේනවා සර්. හොඳයි. මේ තියෙන්නේ පුතේ 2021 ජනවාරි මාසයේ පැවති විභාගය. මේක 2020 මාර්තු සහ 2020 සැප්තැම්බර් කියන ප්‍රශ්න පත්‍ර දෙකටම ඒක රාශී ඒකාබද්ධ කරලා කරපු එක ප්‍රශ්න පත්‍රයක්. මොකද අපිට අවාසනාවකට ගිය වර්ෂේ 2020 අවුරුද්දේ විභාගයක් පවත්වා ගන්න බැරි වෙච්ච නිසා. ඊට පස්සේ විභාගයේ අර ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් විභාගයක තියෙන ආකෘතිය වගේම හරි ප්‍රශ්න 8කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න 8කින් සමන්විත අතර පිළිතුරු සැපීම සඳහා හතක් තෝර ගන්න ඕන. උප ප්‍රශ්න පළමු ප්‍රශ්නේ උප ප්‍රශ්න 10කින් සමන්විත වෙනවා කියලා තියෙනවා. හරිද? මේක ඔයගොල්ලෝ දන්න ආකෘතිය. එන්න කිසි විශේෂත්වයක් නැහැ පුතේ. මම ඉක්මනට ප්‍රශ්න පත්‍රයටම යන්නම්. හරි.
මුලින්ම බහුවර්ණ හෝ කෙටි ප්‍රශ්න 10ක් එනවා. බහුවර්ණ කෙටි ප්‍රශ්න 10ක් එනවා. දැන් මේ බහුවර්ණ කෙටි ප්‍රශ්න 10 ආශ්‍රයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවාද විෂය නිර්දේශයට තව වැඩිපුර කරුණු වෙන්න ඕනද කියන එක. එතකොට මේ ප්‍රශ්න 10ට උත්තර ලියුවොත් පුතේ කෙලිම ලකුණු 20යි. ලකුණු 20යි. ලකුණු 20ක් ගන්නවා කියලා කියන්නේ විභාගයේ ලකුණු 50ක් ගන්න අවශ්‍ය නම් අපි සෑහෙන එකක් මෙතනින් ගන්න. ඊට පස්සේ පුතා අර රචනා මාදිලියේ ප්‍රශ්න. එතන කෙටි ප්‍රශ්න කෙටි මාතෘකා වලට උත්තර දෙන්න එනවා. ඊට පස්සේ යම්කිසි සුවිශේෂී විෂය කරුණු පිළිබඳව සඳහන් වෙනවා. රාජ්‍යය විසින් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සංවර්ධන ණය විදියට සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට එහෙම නැත්නම් සුද්‍ර මූල්‍ය පහසුකම් සපයන්න ගත්ත අලුත් මොන හරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් මේ ගිය වාර මෙවර ප්‍රශ්න පත්‍රයේ අපි අනුමාන කරලාම යවුවන් දරුවෝ ටික මොරටෝරියම් ගැන ණයසාන කාල සම්බන්ධයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩකඩ වැඩි කියලා මම කියනවා. සෑහෙන ඉඩක් තියෙනවා කියලා ඒක දරුවෝ පිළිගත්තා. ඒ අනුව ප්‍රශ්නයකුත් ඉදිරිපත් වුණා. හැබැයි කාශ්‍යක පොඩි කොටසක් වෙන්න පුළුවන්. නමුත් ඒක ලකුණු 5ක්. ඊට පස්සේ සාක්ලිම විෂය කරුණු ගැන මම ප්‍රශ්න එනවා කියලා. මෙන්න මේ විදිහට පුතේ ගණන් ටිකක් එනවා. දැන් ඔන්න දැන් දරුවෝ බය වෙන්න එපා. ගණන් එනකොට ගණන් හදන්න බෑ. එහෙනම් මම මේ ප්‍රශ්න පත්‍රය අතාරිනවා කියලා එහෙම හිතන්න එපා. මේ ප්‍රශ්න ඕගොල්ලෝ එදිනෙදා බැංකුවේ වැඩ කරනකොට නැත්නම් මූල්‍ය ආයතනයේ වැඩ කරනකොට හම් වෙන විදිහේම දේවල් තමයි තියෙන්නේ. හැබැයි අපි විශේෂයක් විදිහට ටිකක් පිළිවෙලකට ඉගෙන ගන්නවා. අමාරු නැහැ. අමාරු නැති වෙන විදිහට මම උගන්වනවා. මම දන්නවා ඕගොල්ලෝ ඉන්න තැන. ඒ නිසා මම උගන්වනවා. හරි ඒ විදිහට. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අපි දැන් ඊළඟට කරන දේ තමයි මම ස්ක්‍රීන් එක අපේ පන්ති ස්ක්‍රීන් එකට යනවා. අපි විභාග ප්‍රශ්න පත්‍රයේ හැම වෙලේම බලනවා. හැම විෂය කරුණක්ම ඉගෙනගෙන යන අතරේ අපි විභාග ප්‍රශ්න පත්‍රය බලනවා. හරිද? බලමින් ප්‍රශ්න තියනවාද කීකේ බලමින් උත්තර හොයමින් යනවා. එහෙම තමයි කරන්නේ. එතකොට අවුරුද්ද සමාවෙන්න අපේ කාල සීමා පරිච්ඡේද ඉවර වෙලා විභාග ලං වෙනකොට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රات එක්ක ආය මේ ඔට්ටුවේ ඉන්න මේ රණ්ඩු කරන්න වෙලාවක් ඉතුරු කරන්නේ නැහැ මම කරන්නේ ප්‍රශ්න හිමීට කරගෙන යනවා. අපි විභාගේ ලං වෙලා ටිකක් වැඩිපුර ප්‍රශ්න කරනවා. හැබැයි මුල සිටම ප්‍රශ්න ටික කරනවා. ඒ නිසා වැදගත් කාරණාවක් තියෙනවා. පන්ති මිස් කරන්න එපා. පන්තිය වීඩියෝ එක YouTube එකේ හරි කොහරි බලන්න පුළුවන් කියන අදහසින් පන්තිය මිස් වුණොත් අපේ පන්ති 25ක් තිබුණොත් පැය 50ක වීඩියෝ බලන්න වෙනවා. පැය 50ක වීඩියෝ බලන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ මගෙත් එක්ක පන්තියේදී ප්‍රශ්නට උත්තර ලියන වැදගත්. උත්තර ලියනවා. හරිද? එතකොට ඔයගොල්ලන්ගේ දැනුම එවෙලෙම හැදෙනවා. සමහර දරුවෝ උත්තර කියනවා, තව දරුවෙක් උත්තරයක් කියනවා. ඒ උත්තර දෙකම හරිද, කෝකද හරි, ඇයි එහෙම වුනේ, ඇයි එහෙම වැරදි උත්තරයක් එන්නේ ආදි වශයෙන් අපි සාකච්ඡා කරනවා. වීඩියෝ බලන්න තියාගන්න එපා. වීඩියෝ බැලෙන්නේ නැහැ. මම දන්නවා ඒක. ඕගොල්ලෝ අතින් වීඩියෝ බැලෙන්නේ නැහැ. ඒක කොහෙත්ම කරන්න අමාරු වැඩක්. ඕගොල්ලන්ට තියෙන වැඩ රාජකාරී ඊට පස්සේ මේ තියෙන ප්‍රශ්න මේ කාල සීමාවේ තියෙන ගැටලු අරෝමියොත් එක්ක ඕක කෙරෙන්නේ නැහැ. අපි එදාට ඉරිදාට මේ පැය දෙක වෙන් කරගමු. පැය දෙකයි. මේ පැය දෙක වෙන් කරගන්න. හරි? හරි. එතකොට ඒකඟතාවයෙන් මම හිතනවා මට දරුවන්ගෙන් ලැබුණා කියලා. අපි එහෙනම් විෂය නිර්දේශයේ අදාළ නිශ්චිත කාරණාවට යනවා. අපි මොනවද කතා කරේ? අපි පන්තිය ගැන කීවා. අපි පන්තිය කොහොමද ඉන්නේ? සහභාගී වෙන්න කියලා කිව්වා. මයික් එක ඔෆ් කරන්න, වීඩියෝ එක ඔෆ් කරන්න කිව්වා. ඊට පස්සේ අපි ගැන අඳුරගත්තා. අපේ ප්‍රශ්න පත්‍රය දැක්කා. අපි පන්ති කරගෙන ආකාරය කීවා. එනවා අපි විභාගීය ඉලක්ක කරනවා. මේ විෂය කවුරුත් මේ වෙනකන් අසමත් වෙලා ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ අපිට. හරිද? මේ බැච් එකෙන් ඒක නොවේවා කියලාත් අපි හිතනවා. ඒ විදිහට අපි ඉස්සරහට පන්ති කරගෙන යනවා. ඔන්න ඔක තමයි ආකෘතිය. ඔන්න හඳුන්වා දීම පොඩි වෙලාවක් මේ වෙලෙන් වියදම් කරා. හරි. දැන් පන්තියට සහභාගී වෙච්ච හැම දරුවෙක්ම නැවත වතාවක් මම ඉස්සෙල්ලා හම්බ වෙන්න බැරි වෙච්ච කතා කරන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ අයත් නැවත වතාවක් පන්තියට බොහොම සාදරයෙන් පිළිගන්න අතරේ ඔන්න මම ෂෙයා කරනවා පළවෙනි අපේ ප්‍රසන්ටේෂන් එක. මේක ඔයගොල්ලන්ට ලැබිලා තියෙනව නේද පුතා? මේක පේන්න තියෙනවද ඔයගොල්ලන්ට? මට තහවුරු කරන්න දරුවෙක්? ඔව් සර්. හරි. මගේ පන්තියේ කලින් හිටපු දරුවන්ට මේක නැවත පැවසීමක් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඉස්සරහට
අපි මේ පාඩමට මේක අතිශයින් වැදගත් වෙනවා. අපේ මේ පාඩමේ පළවෙනි පාඩම විදිහට මම තෝරගත්තේ ශුද්‍ර මූල්‍ය. මොකද මේ පාඩම අපිට සාකච්ඡා කරලා අවසන් කරාට පස්සේ ඔයගොල්ලන්ට කෙලින්ම විභාගයට මුහුණ දෙන්න පුළුවන්, ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි කරුණු ටික සාකච්ඡා වෙන්නේ. දැන් එතකොට ශුද්‍ර මූල්‍ය, මයික්‍රෝ ෆයිනෑන්ස්. වචන දෙකක් මේ පුතේ. මයික්‍රෝ ෆයිනෑන්ස් තනි වචනයක් විදිහට දැන් ලියන්නේ ඉංග්‍රීසි භාෂාවේ. මයික්‍රෝ ෆයිනෑන්ස් එකට ලියන්නේ. හරි. එතකොට මේක තමයි අපේ පළවෙනි පාඩම. අපි යනවා ඒකේ අපි මේකේ දෙවෙනි ස්ලයිඩ් එකේ මම කියලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා හඳුන්වා දීම ගැන කතා කරනවා. සුද්‍ර මූල්‍ය සහ සුද්‍ර ණය කියලා අතර වෙනසක් තියෙනවද කියලා කතා කරනවා. මයික්‍රෝ ෆයිනෑන්ස්, මයික්‍රෝ ලෝන් මේ දෙක අතර වෙනසක් තියෙනවද? සුද්‍ර මූල්‍ය දෙන්න පුළුවන් මාර්ග මොනවද? දුප්පත්කම පිටු දැකීම නැත්නම් දරිද්‍රතාවය පිටු දැකීම කෙරේ සුද්‍ර මූල්‍ය සැපීමේ වැදගත්කම. ඇයි මේ මාතෘකා තෝරගත්තේ? මේවා විභාගයේදී නිශ්චිතව අහපු ඒවා නිසා. නිශ්චිතව අහලා තියෙනවා විභාගයේදී. ඒ නිසා තමයි මේ මාතෘකා තෝරගෙන තියෙන්නේ. මේ මාතෘකා තෝරා ගන්නකොට වැඩිපුර මාතෘකා මම එකතු කරනවා විභාගයේදී ප්‍රශ්නයක් ඇවිල්ලා. එහෙම තමයි මේක හැදෙන්නේ. මේක ගියවර ඔයගොල්ලෝ ඉදිරිපත් කරපේකට පුංචි පුංචි වෙනස්කම් කළා. තව ටිකක් වැඩිපුරලා තමයි හදලා තියෙන්නේ. හොඳයි. දැන් මම යනවා මගේ white board එකට. දැන් පුතේ white board එක පේනවද? ඔයගොල්ලන්ට සුදු පාට තිරයක් ඔයගොල්ලන්ගේ මේකේ පේනවද? පේනවා සර්. පේනවා සර්. මම හොඳයි thank you. මෙන්න මෙහෙම අදින එක නිකන් මොකක්ද කියලා අහන්න එපා මගෙන්. හරි මේ වගේ එකක් අදින්නේ. හරිද? නිකන් මොකක් වගේද? මොකක් වගේද? අමුදේ ලංකාව වගේ. හරි. ලංකාව වගේ. හරි. හැඩයෙන් අපිට එහෙම හදා. රයිට් හොඳයි. ඇයි සූත්‍ර මූල්‍ය වැදගත් වෙන්නේ කියන එකට තමයි මම මේ සාකච්ඡාව කරන්නේ. ලංකාවේ මම වෙන කලයක රතු පාටින් කියනවා මෙන්න මේ ප්‍රදේශයේ තමයි අපි සාමාන්‍යයෙන් බස්නාහිර පළාත කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක තුන හැදෙන්නේ. මෙතනින් මෙහාට ගාල්ල මාතර සහ අම්මන්තොට කියන දකුණු පළාත මෙන්න මෙතන මෙන්න මේ ප්‍රදේශයේ තියෙනවා වයඹ පළාත මෙන්න මේ පළාත මම හිතන්නේ ඒක සම්බන්ධ වෙනවා මේ හරිය කොහෙද. මෙතන තියෙනවා ලංකාවේ භූමි ප්‍රමාණයෙන් මම හිතන්නේ විශාලතම දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව ආйти ඊට පස්සේ උතුරට මතක තියාගන්න පුතේ ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක තියෙන උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවා නැගෙනහිර පළාත මෙහෙම පහලට හරි මේ හරිය ඌව පළාත තියෙනවා මෙන්න මේ හරිය සබරගම් පළාත තියෙනවා ඔහොම තමයි ලංකාව හැදලා තියෙන්නේ දැන් මේ අපි දැකපු මේ ලංකාව මේ දල සටහනේ මම නිකන් හැඩේ විතර යන්නේ පුතා මට පෙන්වන්න ඕන කිසි කාරණාවක් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ගත්තොත් රටේ මුළු නිෂ්පාදනයේ රටේ මුළු ආර්ථිකයේ වැඩිම දායකත්වය කරන ප්‍රදේශය තමයි අපි කොච්චර අපි අතර වාද විවාද තිබ්බත් ඒක මෙන්න මේ බස්නාහිර පළාත මොකද ආර්ථික වශයෙන් වැඩිම අගයක් එකතු වෙනවා ඊට පස්සේ වයඹ පළාතෙත් ඕක සෑහෙන දුරට කෙරෙනවා දකුණු පළාතෙත් කෙරෙනවා දැන් මම අහනවා පුතෙක්ගෙන් කාගේ හරි දරුවෙක් කියන්න විශේෂයෙන් ලංකා බැංකුවේ ඉන්නවා දරුවෝ BOC මහජන බැංකුවේ දරුවෝ හිටියා කියලා මට යන්තම් මතකයි SB දරුවෝ හිටියා එතකොට DFCC එකේ දරුවෙක් හිටියා එතකොට CDB එකේ දරුවෙක් හිටියා මට මේ මතකයි කියන්නේ අසෙලාන් එකේ දරුවෙක් හිටියා හරි අපිට අහුවොත් එහෙම ලංකා බැංකුවේ කොපමණ ශාඛා කොළඹ දිස්ත්‍රික්කය තුල තියනවාද කියලා ඔයගොල්ලන්ට ගණන් කරන්න අමාරුයි. හරි අමාරුයි ගණන් කරලා කියන්න. මොකද ඒ තරම් ශාඛා තියෙනවා මම දන්නවා. කීයද පුතේ ලංකා බැංකුවේ ශාඛා ඔක්කොම? දරුවෙක් කියන්නේ? ලංකා බැංකුවේ දරුවෙක් කියන්නේ ලංකා බැංකුවේ ශාඛා කීයක් තියෙනවද? 600ක්? 650ක්? කීයද පුතේ? කෝ NSB එකේ දරුවෙක් කියන්නේ DFCC එකේ කීයද පුතේ? සර් DFCC 140ක් වගේ. 140ක් වගේ. හොඳයි කමන්නේ. සෙලාන් එකේ මම හිතන්නේ 175ක් 80ක්. NSP 256ක් තියෙනවා සර්. NSP 256යි. හරි. මම නිකන් ගණන් වෙලාව ගත්තේ. හරිද? සෙලාන් 173යි සර්. 173යි. very good. හොඳයි. මේ හැම එකක්ම පුතා අපි ගත්තොත් එහෙම අපි මේ රතු පාටින් දක්වපු ප්‍රදේශවල මම මේ වයඹ පළාතත් ගන්නෙ නැහැ මෙන්න මේ බස්නාහිර පළාත ගත්තොත්
ඝනත්වය හරිම වැඩි. ඒ කියන්නේ භූමි ප්‍රදේශයට සාපේක්ෂව බැංකු ශාඛා ප්‍රමාණයෙන් ගොඩක් තියෙනවා. අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ CBSL කියලා මම ලියනවා. ශ්‍රී ලංකා බැංක් ඔෆ් ශ්‍රී ලංකා. මේකේ වාර්ෂික ප්‍රකාශනය මම ලියනවා පේනවද පුතේ? කොහොමද කියන්නේ? පේනවද? පේනවා සර්. හරි. මේ වාර්ෂික ප්‍රකාශනයේ දක්වනවා මෙන්න මෙහෙම ටර්ම් එකක්. ඉංග්‍රීසියෙන් මම ලියනවා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මම ඉංග්‍රීසියෙන් ලියනවා. banking density නැත්තම් බැංකු ඝනත්වය කියලා එකක් හොයනවා. මේකේ කියන්නේ මොකද්ද පුතා? ජනගහණයෙන් දනදරුවෝ ඉන්නවා මං හිතන්නේ දනදරුවෝ ඇති. ජනගහණයෙන් ලක්ෂයකට නැත්නම් සියක් දහසකට කොපමණ බැංකු ශාඛා පවතීද කියන එක. හැම බැංකුවකම හොඳේ එක බැංකුවක නෙවෙයි. බැංකු ශාඛා ගණන. ඔක තමයි බැංකු ගණත්වය කියලා කියන්නේ. දැන් මේක පුතේ ලංකාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව banking density කියන එක 17ක් වගේ වෙනවා. 17ක්. ඒ කියන්නේ සෑම ජනගහනයේ ලක්ෂයකටම ශාඛා තියෙනවා 17ක් සෑම බැංකු ඔක්කොම බැංකු ටික එකතු කරලා. මෙතන මූල්‍ය ආයතන නැහැ පුතේ. මූල්‍ය ආයතන ටික නැතුව. දැන් ඔන්න ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා එහෙම වෙන්නේ කොහොමද? මාතර පැත්තේ ඉන්න පුතෙක් අහනවා මගේ නැත්තම් LPTA ඉන්න පැත්තේ දරුවෙක් අහනවා එහෙම වෙන්නේ කොහොමද? එහෙම ශාඛා ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල නැහැ නේ. කෑගල්ලේ ඉන්න පුතා අහනවා එහෙම කොහොමද තියෙන්නේ? එහෙම අපේ ප්‍රදේශයේ නැහැ නේ කියලා. මම ඒ තර්කය පිළිගන්නවා. මොකද ලංකාවේ මුළු ජනගහනය මිලියන වෙනවා. මේක බැංකු ශාඛා ගණනෙන් වෙද තමයි මේක හදලා තියෙන්නේ. එතෙන්ට අර පුතාලා කියපු NSB එකේ 250 ගාන සෙලාන් එකේ 173 DFCC එකේ 140 මේ සියල්ල එකතු වෙනවා. හරිද? ඔතෙන්ට කමර්ෂල් බැංකුවේ මම හිතන්නේ 220ක් විතර තියෙනවා කියලා 270ක් විතර තියෙනවා. HNB එකේ 270 60ක් තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ලංකා බැංකුවේ 600කට වැඩිය තියෙනවා කියලා මගේ අදහස. 600ට වඩා ලංකා මහජන බැංකුවේ 300කට වඩා තියෙනවා කියලා මගේ අදහස. මේ ඔක්කොම එකතු වෙනවා. එහෙම වෙලා හදපුවාම 17වට මේක සාධාරණ නැහැ. ඇයි එහෙම සාධාරණ නැහැ කියලා කියන්නේ? අපි අර කලින් සඳහන් කරපු ලංකාවේ මෙන්න මේ මම මේ අඳින දල සැලැස්ම මේකේ සමහර ප්‍රදේශ තියෙනවා. මෙන්න මේ උතුරු මැද මෙන්න මෙතන තියෙනවා විශාල දිස්ත්‍රික්. මෙතන තියෙනවා විශාල ප්‍රොවින්ස් මේකක්. සෝරි. මෙතන පොඩ්ඩක් තමයි මේක මුහුද පැත්තට. මොකද පුතේ මේ පළාත? දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. මේ හැරිය මොකක්ද තියෙන පළාත? ඌව පළාත. ඌව පළාත. මොනවා දිස්ත්‍රික්ක පුතේ? බදුල්ල මොණරාගල. බදුල්ල මොණරාගල හරියට හරි. බදුල්ල මොණරාගල තියෙනවා. මොණරාගල කියන්නේ ලංකාවේ භූමි ප්‍රදේශයෙන් දෙවන විශාලතම දිස්ත්‍රික්කය. ඒ වගේම ලංකාවේ ජාතික ආදායමට අඩුම දායකත්වයක් දෙන දිස්ත්‍රික්ක දෙකෙන් එකක්. අඩුම දායකත්වය. ජනගණත්වය ගොඩක් අඩුයි. මම හැවුවොත් ඕගොල්ලන්ට මොණරාගල දිස්ත්‍රික්කයේ කීයක් ශාඛා තියෙනවද ඕගොල්ලන්ගේ කියලා. අන්න එතකොට ගණන් කරන්න පුළුවන්. මොණරාගල එකයි වැල්ලවා එකයි බිබිලේ එකයි කියලා ඔයගොල්ලෝ කියාගෙන යයි. අනිත් එක මතක තියාගන්න කතරගම අයිති වෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයට. කතරගම අයිති වෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයට. ඒතකොට කතරගම තියෙනවා කියලා ඔහොම කියන්නේ. දැන් එතකොට මේ මෙන්න මෙතන මම
සඳහන් කර කොළඹ ගම්පහ කළුතර විශේෂයෙන් කොළඹ ගම්පහ කළුතර ගත්තත් ප්‍රශ්න නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ සමහර කොටස් වලට ගොඩක් දුරට යනකොට ශාඛා අඩුයි. ගම්පහත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මෙතන ඝනත්වය ඔය 17 කියන එකට වඩා ගොඩක් වැඩි. මෙතන ඝනත්වය 17ට වඩා මේ මොණරාගල අඩුයි. දැන් මොකද්ද මම කියන්නේ? ආර්ථිකයේ ආයකත්වයේ දෙන්න තියෙන දිස්ත්‍රික්ක ප්‍රමාණය රටේ පැතිරලා තියෙනකොට මේ දිස්ත්‍රික්කවල තියෙන පහසුකම් ලබා ගන්න පහසුකම් මූල්‍ය පහසුකම් මොන පහසුකම්ද මූල්‍ය පහසුකම් ලබා ගන්න තියෙන ඉඩකඩ නැත්තම් මාර්ග ප්‍රමාණය මේ අතර මේ රටවල් දිස්ත්‍රික්ක අතර එකිනෙකට වෙනස්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ගිහිල්ලා මේවට සේවා උත්සාහ කරනකොට ඒ දිස්ත්‍රික්කවලට බලපාන විවිධ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ආර්ථික කරුණු තියෙනවා. ඌව ආර්ථික එක විදිහක්. මොණරාගලේ ආර්ථික තව විදිහක්. අනුරාධපුරේ තව විදිහක් එක එක ආර්ථික කටයුතු තමයි සිද්ධ වෙන්නේ. මේවා කොළඹට සාපේක්ෂව අපි සඳහන් කරන්න ගියොත් වැරදි. මොකද කොළඹ ගම්පහ කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල කර්මාන්තවල ප්‍රමාණය කර්මාන්ත ප්‍රමාණයෙන් විශාලයි. නැත්නම් ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාලයි. නමුත් රටේ වෙනත් දිස්ත්‍රික්ක වලට යන්න කර්ම ශූද්‍ර වෙනවා. එහෙම නැත්නම් ශූද්‍ර විතරක් නෙවෙයි සුළු කර්ම සුළු මට්ටමට යනවා. අපි මේවා බෙදා ගන්න විදිය පස්සේ කතා කරමු. දැන් අපි ශාඛා අරින්න යනවනේ. මේ ප්‍රදේශ වලට මොණරාගල ශාඛාවක් විවෘත කරන්න ඕන. බදුල්ලේ ශාඛාවක් විවෘත කරන්න ඕමනයි. බිබිලේ ශාඛාවක් විවෘත කරන්න ඕමනයි. අනුරාධපුරයේ විවිධ ප්‍රදේශවල ශාඛා විවෘත කරන්න ඕමනයි. අපිට ඇයි? අපිට ලාභ ලබන්න අපිට ව්‍යාප්ත වෙන්න අවශ්‍යයි. එහෙම ව්‍යාප්ත වෙලා ගියාම අපිට මේ විශාල ඒවා හම්බ වෙන්නේ නැහැ හැමතැනම. අපි මොකද කරන්නේ? නගරයකට ගියාම ශාඛාවක් විවෘත කරන්නේ නගරයේ තියෙන කර්මාන්ත වලට ගිහලා කතා කරනවා. ව්‍යාපාර වලට කතා කරනවා. අපි මං කියන ව්‍යවසායකයෝ කියලා එයාට කතා කරලා කියනවා අපිත් එක්ක ගනුදෙනු කරන්න එන්න. අපි ආරාධනා කරනවා. විවිධ උනන්දු කිරීම කරනවා. හැබැයි අපි ඒවට ගියාම මේ විශාල ඒවා අපිට හම්බ වෙන්නේ නැහැ. රටේ ග්‍රාමීය පැත්තට යනකොට මොනවද අපිට හම්බ වෙන්නේ? එක්ක සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත නැත්නම් ශුද්‍ර කර්මාන්ත. දැන් මේ ශුද්‍ර කර්මාන්ත හම්බ වෙනවා නම් අපිට මේ වගේ ගැළවිලා යන්න බෑ. අපිට කියන්න බෑ අපි මෙහෙට ආවේ කර්ම අපි බිස්නස් කරන්න ආවා අපේ බැංකුව නැත්නම් අපේ මූල්‍ය ආයතනය හරි අපි සේවා සපයන්නේ අඩුම ගානේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 100ක්වත් තියන අයට විතරයි කියලා අපිට තීන්දුව ගන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා එහෙම තීන්දුව ගත්තට වැඩක් නැහැ. මේ ප්‍රදේශවල කරන්න බෑ. මොකද මේ ප්‍රදේශවල වඩා කර්මාන්ත නැහැ. මොනවද ඒ කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ? කුඩා පරිමාණයෙන් සුළු පරිමාණය. එහෙමනම් බැංකු මූල්‍ය ආයතන වලට රටේ සෑම ප්‍රදේශයකම ව්‍යාපාර කටයුතු කරන්න ඕන. හැමතැනම ගිහිල්ලා ශාඛා විවෘත කරලා ගනුදෙනු කරන්න ඕන නම් එහෙම කරලා ලාභ ලබන්න උවමනා අපිට සිද්ධ වෙනවා ශුද්‍ර කර්මාන්තත් එක්ක කටයුතු කරන්න වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තත් එක්කත් කටයුතු කරන්න වෙනවා. අපිට හැමදාම කියන්න බෑ අපි කැමති අය විතරක් අපි නගරයෙන් තෝරගන්නවා කියලා. අනිත් අතට අපි අද සූත්‍ර කර්මාන්ත විදියට තෝරගන්න අය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විදියට තෝරගෙන ගනුදෙනු කරන අය තමයි යම් දවසක ලංකාවේ මහා පරිමාණ කර්මාන්ත දක්වා වර්ධනය වෙන්නේ. ඔගොල්ලෝ ඕන තරම් උදාහරණ ඒවට දක්වනවා. මහා පරිමාණ කර්මාන්ත ලංකාවේ තියෙනවා. හැබැයි ඒ අය සංඛ්‍යාවෙන් අඩුයි. number of industry කියන එක අඩුයි. SME නැත්නම් small and medium enterprises එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංඛ්‍යාවෙන් බොහෝ වැඩි. සංඛ්‍යාවෙන් වැඩි. මයික්‍රෝ නැත්නම් ක්ෂුද්‍ර කර්මාන්ත ඒ වගේම සංඛ්‍යාවෙන් වැඩි. අපිට සිද්ධ වෙනවා එහෙනම් මේ අයත් එක්ක අපේ ව්‍යාපාර කටයුතු කරන්න. ඒකට හේතුව මොකද්ද පුතේ? බැංකු කියන්නේ හොඳට මතක තියාගන්න මම මේ කුඩි රතු පාටට කියනවා. සියලුම බැංකු ලංකාවේ තියෙන සියලුම මූල්‍ය ආයතන සියලුම මූල්‍ය ආයතන ලාභ ලැබීම අරමුණ කර
ව්‍යාපාර කියන එක අමතක කරන්න එපා. ඔය රතු පාටි මන් ටිකක් මේකට ලිව්වේ. ඕනනම් ආයෙත් ලියන්නම් ඒක. ලාභ ලැබීම තමයි අරමුණ. මම ටිකක් ලොකු අකුරෙන් ලියනවා. ලාභ ලැබීම තමයි අපේ අරමුණ. ඒක අමතක කරන්න එපා. මේ ලාභ ලැබීම අරමුණ කරගෙන තමයි අපි ව්‍යාපාරවල නිරත වෙන්නේ. ඒ නිසා අපිට ලාභ ලබන්න පුළුවන් කර්මාන්තත් එක්ක වැඩ කරන්න වෙනවා. දැන් යන් ගණන් උදාහරණයකට ගන්න ඕගොල්ලන්ගේ ශාඛාවේ දැන් මාතර දරුවෝ ඉන්නවා, කෑගල්ලේ දරුවෝ ඉන්නවා, එල්පිටිය දරුවෝ ඉන්නවා, තව විවිධ ප්‍රදේශ නුවර හිටියා දරුවෙක්. හරිද? කොළඹ විවිධ ප්‍රදේශවල සමහර අයගේ මම තොරතුරු අපි කතා කරා. ඒක එක ප්‍රදේශවල දරුවෝ මෙතන ඉන්නවා. මේ දරුවෝ ඔක්කොම ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ගේ ශාඛාවේ නැත්තම් ඕගොල්ලෝ වැඩ කරන මූල්‍යායතන ශාඛාවේ දීලා තියෙන ණය ප්‍රමාණයෙන් වැඩි ණය ප්‍රමාණයක් දීපු කෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් වගේ ඉන්නවා. අපි ඒ අය වෙනුවෙන් පුදුම මහන්සියක් වෙනවා. ඒ සාමාන්‍ය හැටි, සාමාන්‍ය විදිහ එහෙම තමයි. ශාඛාවේ බොහෝ අය ඒ අයට සේවා සපයන්න බොහොම වෙහෙසෙනවා. හැබැයි ඒ අයට මිල දෙනකොට අපි පොලි අනුපාතයක් කියනකොට ඒ අයට සේවාවක් සපයනකොට අපි උපරිම වාසිය එයාගේ පැත්තට දාන්න. උපරිම වාසිය. මේ දවස්වල පොලි අනුපාතික අඩු වෙගෙන යන තත්ත්වෙත් එක්ක ඔය දරුවෝ දාන්නවා. ඒ අය ඇවිල්ලා පොලි අඩු කරන්න මේ වෙළඳ පොලේ පොලි අනුපාත අඩු වෙලා අහවල් බැංකුවේ මෙච්චරයි අඩු කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ ශූද්‍ර කර්මාන්තවල කර්මාන්ත කරවෝ ඒ වගේ කේවල් කිරීමේ හයියක් තියන අය නෙවෙයි. එයාට බෑ බැංකුවට ඇවිල්ලා තරඟ කරන්න. මේ වගේ ඉල්ලන්න. ඒක තින්නේ පුංචි පහසුකම්. සමහරවල් රුපියල් ලක්ෂයයි 2යි රුපියල් 50000යි. ඒ වගේ පොඩි පහසුකම්. හැබැයි එයාගෙන් අපි වැඩි මිලක් අය කරනවා. වැඩි පොලියක් ගන්න. ඒ අය ආර්ථිකේ සමහරලාට රැකියා 1යි 2යි දීලා තියෙනවා. අපිට එයාත් එක්ක සංසන්දනය කළා අපේ ඉන්න ලොකුම ගනුදෙනු කරුවා ණයකරුවා ගැන හිතනකොට හිතනවා මේ කවුද? මෙයා මොකෙක්ද කියලා හිතෙනවා. අපි නෙමෙයි හිතන්නේ. හැබැයි මතක තියාගන්න මොනරාගල දිස්ත්‍රික්කයට, බදුල්ල දිස්ත්‍රික්කයට, අම්පාර දිස්ත්‍රික්කයට, අනුරාධපුරයට, පොළොන්නරුවට, උතුරු පළාතේ වවුනියා, කිල්ලොච්චි, මුලතිව් ආදී වන්නි යාපනයේ කියන දිස්ත්‍රික්කවලට මේවා අතිශයින් වැදගත් කර්මාන්ත. අපිට ඒ නිසා ඒ ප්‍රදේශවලදී මේ අත්ක ගනුදෙනු කරන්නම වෙනවා. අපිට ඒ ආර්ථිකයේ පුංචි කැලේ ඒගොල්ලෝ එපා අපිට. එහෙම තිබ්බ කාලයක් ලංකාව. සමහර බැංකු වලට කියලා ණය ගන්න බෑ. අපි ගනුදෙනු කරන්නේ ලොකු බැංක කට්ටියත් එක්ක විතරයි. එහෙනම් එන්න එපා අපි ළඟ. ඒකට යන්න මහජන බැංකුවට යන්න, ඒකට යන්න ලංකා බැංකුවට, පුංචි තැන්පතු අපිට ගේන්න එපා. ඒවා අරන් යන්න ඉතිරි කිරීමේ බැංකුවට. ඒවා අපිට එපා. එහෙම තිබුණා යුගයක්. අද එහෙම නැහැ. අද අපි හැමෝම ඉන්නේ එකම තාලයක. එක තරඟකාරී වෙළඳපොළක. ලංකාවේ කීයක් තියෙනවද පුතේ වාණිජ්‍ය බැංකු? කවුරු පුතේ කියන්නේ? ලංකාවේ වාණිජ්‍ය බැංකු කීයක් තියෙනවද? 24යි. කීයද ප්‍රසාද්? 24යි සර්. 24යි. අය පුතේ 24ක් උනේ. ඒක 26ක් වෙලා තිබ්බනේ ඉස්සර. දෙයක් ගියා. කවුද ගියේ? ගිය අවුරුද්ද කවුද ගියේ? දෙකක් තහනම් කරා. ICIC බැංකුව. තහනම් කරා? ඔව්. දෙකක් බැංකු කටයුතු නැවැත්තුවා නිසා ICIC බැංකුවේ තහනම් කරා නෑ පුතේ. ICICI බැංකුව, ඇක්සිස් බැංකුව දෙක ලංකාවේ කටයුතු වලින් ඉවත් වුණා. very good. හොඳයි. ඉතාලම හොඳයි. දැනුම හොඳයි. එතකොට විශේෂිත බැංකු කීයක් තියෙනවද පුතේ? 6යි. 6යි සර්. 6 උනේ කොහොමද පුතා? එකක් අඩු වුණාද? 7ක් නෙවෙයිද? හරි. අපි ඒක සාකච්ඡා කරමු. 6 කියන මම මේ පුත්‍රේ පහක දාන්නේ නැහැ. මූල්‍ය සමාගම් කීයක් තියෙනවද? මෙතන හිටියේ නේද ෆිනෑන්ස් කම්පැනි එක පුතෙක්. මූල්‍ය සමාගමක කීයක් හිටියද පුතේ? කීයක් තියෙනවද ලංකාවේ? 40 ගණක් විතර තියෙනවා මට මතක හැටියට. හරි. මේ වෙළඳපොළට මේගොල්ලෝ ඔක්කොම තරඟ කරනවා. වාණිජ්‍ය බැංකු 24ක්, විශේෂිත බැංකු 6ක් හෝ 7ක්.
ලියාපදිංචි වෙච්ච ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සහිත ලයිසන් එක තියෙන මූල්‍ය සමාගම් 40 ගණක් ඉන්නවා. එහෙම නැති අය ගොඩක් ඉන්නවා. ඊට අමතරව තව කවුද ඉන්නේ? රාක්ෂණ සමාගමනුත් මේ මුදල් වලට පොරකන. දුරකථන සමාගමනුත් මේ මුදල් වලට පොරකන. මේ හැමෝම මේ තරගයේ ඇතුලේ මේකට ඉන්නේ. ඒ ASCII රාජ්‍ය නොවන සංවිධානත් මේවට මුදල් සපයන. විවිධ ණය පහසුකම් දෙන අය. ශුද්‍ර මූල්‍ය ආයතන කියලා වෙනම කට්ටියක් ඉන්නවා. එවනම් මේ තරගය ඇතුලේ දැන් අපිට ඉස්සර වගේ අපේ බැංකුවට ඕන නැහැ, අපිට ඔයාලා වැඩක් නැහැ, අපිට ඊට වඩා හොඳයි ඉන්නවා, ඒ කතාව බෑ. එහෙනම් අපි බැංකුවල වැඩ කරන මූල්‍ය ආයතන වැඩ කරන අය විදිහට සහ විශ්වවිද්‍යාලවල ඉන්න දරුවෝ ඉගෙන ගන්න පුතේ මේක අතිශයින් වැදගත් මේ ශාස්ත්‍රය ශුද්‍ර කර්මාන්ත ශාස්ත්‍රය. ඒ කර්මාන්ත ශාස්ත්‍රයට අවශ්‍ය කරන පහසුකම් සපයන එක තමයි ශුද්‍ර මූල්‍යණය මයික්‍රෝ ෆයිනෑන්සිං කියලා කියන්නේ. ශුද්‍ර මූල්‍යණය මම සුදු පාට තිරේ ලියනවා micro financing නැත්නම් micro finance ශුද්‍ර මූල්‍යය. මෙතන පුතේ විශේෂිත වචනයක් සිංහලෙන් මම එක වෙන් කර ගන්නවා. මූල්‍යය නැත්නම් මම එක රතු පාටින් ලියනවා මූල්‍යණය. මෙන්න මෙතන තමයි අපිට විෂයක් විදිහට මේක ඉගෙන ගන්න තියෙන වැදගත්කම තියෙන්නේ. මොකද ඕගොල්ලෝ කොහොමද බැංකුවේ ඉන්නකොට නැත්නම් මූල්‍ය ආයතනයේ ඉන්නකොට ඕගොල්ලෝ ළඟට එනවා කුඩා පරිමාණ කර්මාන්තකරු ඇවිල්ලා පුංචි පුංචි ණය පහසුකම් ඉල්ල ගන්න. මේක ඕගොල්ලෝ දැනටත් කරනවා. මගේ ළඟ පුංචි කර්මාන්තයක් තියෙනවා. ඒක ඇවිල්ලා බලන්න. බලන්න මට මේ වෙලාවේ මේ කර්මාන්තයට යන්ත්‍රයක් ගන්න රුපියල් 25000ක් දෙන්න. මට තොග මිලදී ගන්න රුපියල් 25000ක් දෙන්න. මේ ආදි වශයෙන් පුංචි පුංචි පහසුකම් ඕගොල්ලෝ දෙනවා. හැබැයි මේ ශුද්‍ර කර්මාන්ත වලට තියෙන ප්‍රශ්නය නැත්නම් තියෙන ප්‍රධාන ගැටලු විසඳාගත යුතු මේ වෙලාවේ තියෙන කාරණා මුදල් සපයා ගැනීම පමණක්ද කියන ගැටලුව එනවා. අන්න ඒ අර්ථයෙන් තමයි අපි ශුද්‍ර මූල්‍යණය ඉගෙන ගන්න. මොකද ශුද්‍ර කර්මාන්ත වලට තියෙන ප්‍රශ්නය මුදල් සපයා ගැනීම පමණක් ලෙස හෝ ඒක විතරයි ඒක තමයි ප්‍රධාන කියලා විතරක් ලඝු කළොත් ඒකට විතරක් අපි සීමා වුණොත් අපි අපේ අධ්‍යයනය වරද්ද ගන්න. මම ඒකට ආපහු සුදු පාට තිරයට ගිහින් කියලා මෙන්න මේ වගේ දේවල්. මොනවද? හරි. කී දෙනෙක් මන් දන්නේ නැහැ ගිහිල්ලා තියෙනවද කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා තියෙනවනේ. මම නිකන් උදාහරණයකට ගන්න හොඳේ. මෙහෙම එකක් තියෙනවනේ. ඩිවිෂනල් සෙක්‍රටේරියට් කියලා කියන එක. ඩිවිෂනල් නැත්නම් උපදිසාපති කාර්යාලය කියලා කියන්නේ මේක තමයි සෙක්‍රටේරියට්. මේකට යනවා. ගිහිල්ලා තියෙනවා නම් කී දෙනෙකුට මතකද පුතේ කර්මාන්ත සඳහා සේවා සපයන විශේෂිත තැනක් තියෙනවද? විශේෂිත කවුලුවක් නැත්නම් තැනක් තියෙනවද? දැකලා තියෙනවද කවදාවත්? ඇයි එහෙම ඕන? කෙනෙක් කියන්න පුළුවන් ඇයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ තියෙන්නේ? ඒවා තියෙන්නේ ඒකටනේ. ඔකට යන්න ඕනද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා. මොනවද පුතේ ගිහිල්ලා ඉල්ලන්නේ මේක? ශුද්‍ර කර්මාන්ත වලට තියෙන ප්‍රශ්න මොකක්ද? ශුද්‍ර කර්මාන්ත වලට බල ශක්තිය ප්‍රශ්නයක්. බල ශක්තිය ලබා ගැනීමට ඒ අයට විශේෂිත ක්‍රමවේදයක් නැහැ. ඒ යන්න ඕන සාමාන්‍ය පාරෙම යන්න. ජලය සපය ගන්න ක්‍රම තියෙනවද? විශේෂිත. තොරතුරු සපය ගන්න ලංකාවේ තැනක් තියෙනවද? උපදෙස් ගන්න තැනක් තියෙනවද? ආරවුල් නිරවුල් කිරීමට තැනක් තියෙනවද? මේවා
නිශ්චිත තැන් නෑ පුතා. නිශ්චිත තැනක් නැහැ. කර්මාන්ත කරුවා විසින්ම එහෙම නැත්නම් කර්මාන්ත පිළිබඳ උනන්දුවක් දක්වන අය පමණ විසින් මේවා කරනවා විනා මේවට නිශ්චිත තැනක් නැහැ. එතකොට අපි බැංකුවක නැත්නම් මූල්‍ය ආයතනයක ඉඳලා හිතනවා නම් මුදල් එහෙම නැත්නම් මම මේක ටිකක් හොඳ විදියකට කියනවා ප්‍රාග්ධනය සැපයීමද ප්‍රශ්නේ ප්‍රාග්ධනයද ප්‍රශ්නේ කියලා අහුවොත් මගේ පිළිතුර නෑ ඊට වඩා ප්‍රශ්න මේ කර්මාන්ත වලට තියෙනවා. ඒ නිසා තමයි අපි මේක ඉගෙන ගන්න. එහෙමනම් අපි මේ කර්මාන්ත ගැන විධිමත් අධ්‍යයනයක යම් තරමකට නිරත වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ කියන කතාව ඇත්ත තමයි. මෙහෙම ඒවා තියෙනවා නේද කියලා. අන්න එහෙම ඉගෙන ගන්න අදහසින් තමයි දැන් අපි ඉස්සරහට මේ පාඩම අරන්. අපි අහනවා ප්‍රශ්න මේ කාරණාව හරිද මේ කාරණාව හරිද මේ කාරණාව හරිද ආදී වශයෙන් ප්‍රශ්න අහමින් ඉදිරියට යනවා. ඒ අහනකොට අපිට විෂය කරුණු ටිකින් ටික එකතු වෙන්න ඕන. අපි බලමු අපේ ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා මේ මොනවද කියලා. දැන් සූත්‍ර කර්මාන්ත හඳුන්වා දෙන්න කියලා කියනවා. මේ ටියුට් ඔයගොල්ලන්ට ලැබෙනවා. මම මේ කතා කරනකොට පුතේ තව පොඩි වැඩක් කරන්න. ඕගොල්ලන්ට මම කතා කරනකොට විශේෂිත කරුණක් වැදගත්ය කියලා හිතන කරුණු මොනවා හරි එන එක පස්සේ වීඩියෝ එක බලලා ලියා ගන්න තියාගන්න එපා. තමන් ළඟ පුංචි පොතක් තියාගන්න. පොතක්ම තියාගන්න පිටු 40 එක්සර්සයිස් පොතක් හොඳට. අභ්‍යාස පොතක් හොඳටම ඇති. පිටු 41ක් නැත්නම් ඊට අඩු එකක් වුණත් කමක් නැහැ තියාගන්න. කොළ කෑලි වල ලියන්න එපා. හරිද? අපි A4 sheet වල ලියා ගන්නවා. ලියාපුවාම පස්සේ කොළ ටික දන්නේ නැහැ. කොළ වල දිග දාලා නැහැ. එහෙම කරන්න යන්න එපා. එක මම මේ හැමෝටම ලේසි වෙන විදියක් කියන්නේ පුංචි පොතක් තියාගෙන ඒකේ ලියා ගන්න. දිනේ දැම්මා විශේෂිත කරුණු මොන හරි සාකච්ඡා වුණා නම් ඒවා වෙනම ලියාගෙන තියෙනවා. එතකොට ඔයාලට විභාග දවස් වලට එනකොට මේ ටික ආපහු ආවර්ජනය කර ගැනීම හරි ලේසි. මම මේ යෝජනාවක් කළේ. සූත්‍ර මූල්‍ය හඳුන්වලා දෙන්න. මම ටිකක් ස්ක්‍රීන් එක ලොකු කරන්නම් තව. දැන් පේනවද පුතේ හොඳට? තිබ්බ ඉස්සරහට හොඳ පේනවද? තිබිච්ච ප්‍රශ්නේ හොඳද? මේ විදිහට තියන්නද? කරුණ පුතේ කියන්න මට. පේනවද පුතේ ස්ක්‍රීන් එක? පේනවා. හරි හොඳයි. සූත්‍ර මූල්‍ය සහ දරිද්‍රතාවය යුගල පද ලෙස යෙදීමෙන් මුළුමනින්ම සාවද්‍ය අර්ථයක් ජනනය වී ඇත. සූත්‍ර මූල්‍යත් දුප්පත්කමත් කියන දෙක එකට එක ළඟ යන යුගල පද වගේ යොදවලා තිබීමෙන් බරපතල වැරදි අදහසක් ගිහිල්ලා තියෙනවා. නමුත් වැදගත් මේක තේරුම් ගන්න සූත්‍ර මූල්‍ය යනු දරිද්‍රතාවය අවම කිරීමට භාවිත කළ හැකි අනගි මෙවල විනා දුප්පතුන් සඳහා පමණක් සූත්‍ර මූල්‍ය ලබා දිය හැකිය යන දුර්මතය පැහැර කරනවා. මොකද්ද කියන්නේ? දුප්පත්කමයි සූත්‍ර මූල්‍ය දෙක නිකන් එක ළඟින් යනවා වගේ අදහසක් ලෝකේ තියෙනවා. ඒක වැරදි. හැබැයි සූත්‍ර මූල්‍ය කියන ක්‍රමවේදය මේ දුප්පත්කම නැති කරන්න, දුප්පත්කම අවම කරන්න, අඩු කරන්න, නැති කරන්න අමාරුයි, අවම කරන්න පාවිච්චි කරන්න පුළුවන් මෙවල මම අනිත් පැත්තේ ටූල් එක ටූල් කියන වචනේ වැඩි කියන්න හොඳ නැහැ මේ කාලේ නේද? නේද කියන්නේ. ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ නිසා සූත්‍ර මූල්‍ය කියන්නේ සූත්‍ර ණය නෙවෙයි. ඒක තමයි ඊට පල්ලෙන් දක්වලා තියෙන්නේ. සූත්‍ර මූල්‍ය සූත්‍ර ණය අතර වෙනස. මොකද්ද මේ දෙකේ වෙනස? මම white screen එකට යනවා. මෙතන මට ලියන්න පුළුවන් වගේ තමයි. මේ ස්ක්‍රීන් එකේම ලියන්න පුළුවන්ද කියලා බලන්න. සූත්‍ර මූල්‍ය සහ සූත්‍ර ණය අතර වෙනසක් තියෙනවා.
හරි මම වයි ස්ක්‍රීන් එකට මේ සුදු තිරේටම ගිහිලා ලියන්නම්. සූත්‍ර එකක් තියෙනවා මූල්‍යය. නැත්තම් ෆයිනෑන්ස් කියන එක. මේක දෙක අතර වෙනස තේරුම් ගන්න මම මේ කියන්නේ. අනිත් එක ශුද්‍ර ණය මයික්‍රෝ ලෙන්ඩින්. ලංකාවේ බොහෝ ආයතන විසින් ඉතා බහුලව කරන්නේ ශුද්‍ර ණය නැත්තම් මයික්‍රෝ ලෙන්ඩින් ණය සැපයීම. ඒක ප්‍රාග්ධනය සැපයීම ලෙසද අර්ථ දක්වන්න උත්සාහ කරන බව. ඒකට මම එකඟ නෑ. අපි එකඟ නැති හැටි පස්සේ ඉගෙන ගමු. අපි යන ගමන් ඉගෙන ගමු. ණය දීමම ප්‍රාග්ධනය සැපයීමක් නෙවෙයි කියන එක. මේ ණය. නමුත් ශුද්‍ර ඒ කර්මාන්ත වලට සිදුවිය යුත්තේ මූල්‍ය නෑ. ඒක අරකට වඩා ටිකක් පුළුල් අර්ථයක් තියෙනවා. මොකක්ද මේ පුළුල් අර්ථය? ශුද්‍ර මූල්‍ය මම ආපහුතේ ප්‍රසන්ටේෂන් එකට ආවා. ශුද්‍ර මූල්‍ය යනු වචනය පමණක් දැන අර්ථ නිරූපණය කළ නොහැකි පුළුල් සංකල්පයකි. පුළුල් සංකල්පයකි. එහි හුදෙක් මුදල් ලබා දීමෙන් පමණක් සියල්ල අවසන් වෙන ක්‍රමවේදයක් නැහැ. ශුද්‍ර මූල්‍යවලදී මුදල් දුන්න පළියට වැඩේ අහවර වෙන්නේ නැහැ. එනමුත් වඩා ප්‍රචලිතව පවතින්නේ ශුද්‍ර ණය සංකල්පය මයික්‍රෝ ලෙන්ඩින්. එහිදී වැඩි වැඩියෙන් ණයකරුවන් ජනිත කරන එක වැඩියෙන් ණයකාරයෝ හදන එක ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යනවා. ඒ කියන්නේ අපි ලෝන් දෙනවා පුළුවන් තරම් ඒක තමයි අපේ බිස්නස් එක. අපි ඒකෙන් ලාභ ලබනවා. ශුද්‍ර මූල්‍යනේ කියලා කියන්නේ මුදල් නැත්තම් ප්‍රාග්ධනය නැත්තම් ණය සපයන එක විතරක් එතනින් ඉවර වෙන්නේ නැති එක. ඊට වඩා පියවර කීපයක් ඉස්සරහට යනවා. මොනවද මේ පියවර කීපයක් ඉස්සරහට යනවා කියන එක අපි දැන් ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතකොට ඊට පස්සේ ශුද්‍ර මූල්‍ය ශුද්‍ර ණය කියන දෙක අතර වෙනස හඳුනගන්න. අපි විශේෂයෙන්ම ලංකාවේ වාණිජ බැංකු ඒ වගේ බොහෝ දුරට මූල්‍ය ආයතනත් ඒ වගේම විශේෂිත බැංකුත් මේ තුන්ගොල්ලම බහුලව කරන්නේ ශුද්‍ර ණය සැපයීම. ශුද්‍ර ණය සැපයීම. පියවරක් ඉදිරියට ගිහින් ශුද්‍ර මූල්‍යණය කියන එක පිළිබඳව අදහසක් ලංකාවේ ඇති කරගන්න වඩා පහසු වෙන උදාහරණයක් මම කියනවා. එහෙම මේ අදාළ බැංකුවේ දරුවෙක් හිටියේ නැහැ. නමුත් මම ඒගොල්ලන්ට ගරුත්වයක් හැටියට ඒක කියන්නම ඕන. මමත් ඒකට අදාළ නැහැ. නමුත් හැටන් නැෂනල් බැංකුවේ තිබුණා සමහර දරුවන්ට මතක ඇති ගැමි උබුදුව තවදුරටත් තියෙනවා කියලා ඉතාම සුවිශේෂී යෝජනා ක්‍රමයක්. මේක බොහෝ දුරට අතිශයින් සමානයි ශුද්‍ර මූල්‍යයට. ඒ ණය දීමෙන් පමණක් සෑහීමකටපත් නොව ඉන් එහාටද යම් කර්තව්‍යයක් තිබේය කියන එක තීන්දුව කරපු ක්‍රමවේදයක් කළා. අපි ඒක ඉගෙන ගමු. ඊට පස්සේ දරුවෝ අහලා ඇති සමහර දරුවෝ මෙන්න මෙහෙම ක්‍රමවේදයක් ගැන. ලංකාවේ මේ නම තියෙන ආයතන ඉන්නවා ග්‍රාමීන් කියලා සංකල්පයක්. මේ සංකල්පේ එන්නේ බංගලාදේශ. බංගලාදේශයත් මේ දවස්වල කතා බහට ලක් වෙන සමහරලාට කතා කරන්න ටිකක් බය මාතෘකාවක් නේද? විවිධ හේතු නිසා. බංගලාදේශයේ සම්බන්ධ ග්‍රාමීණ සංකල්පය තමයි ශුද්‍ර මූල්‍ය කියන ක්‍රමවේද. නියම අර්ථයට මේ ලෝකයේ තිබෙන මුළු ලෝකෙම දෙන්න පුළුවන්. ඊටාම සාර්ථකම උදාහරණයක්. මම හිතන්නේ හොඳ මේක කියලා කීවත් වැරදි නැහැ.
දැන් මේවා ගැන අපි ඉගෙන ගන්න ඕනද? ඔව් මං කියලා දෙනවා. ඒවා ඕන වේද විභාගයට අනිවාර්යෙන් ඕනේ. හරි? අනිවාර්යෙන් ඕනේ. හොඳයි එහෙනම් අපි ආපහු යනවා අපේ presentation එකට. මම ඒ අතරේ පොඩ්ඩක් මේක ස්ටොප් කරනවා ෂෙයා කරන එක. ෂෙයා කරන එක නවත්තලා දැන් පන්තියේ ඉන්න දරුවන්ගෙන් මම අහනවා මම කියන දේවල් තේරෙනවද? පැහැදිලිද? මේ කරගෙන යන විදිහ කොහොමද? දැන් ඕක අපි තේරුම් ගන්න. මට කවුරු හරි දරුවෝ ප්‍රසාද් කතා කරපු දරුවෙක් නේ. ඔව් සර් පැහැදිලි. හොඳයි. හරි. බොහොම සතුටුයි. හොඳයි. ඒ අතරේ කාට හරි පුතේකට තීරාද මේ කියන විදිය තේරෙන්නේ නැහැ. ඔය කාවිච්චි කරන වචන මට තේරෙන්නේ නැහැ. ඔය විදියට කැමති නැහැ. ඔය සිංහලට මං කැමති නැහැ. එහෙම තියනවද අදහසක්? වෙන විදිහක්. වේගෙ වැඩිද මදිද? මොකද සමහර ලාට මීට වඩා වේගෙන් කරගෙන යන්න ඕන කියලා අදහසක් තියෙනවා. අපි වේගවත් කරන්න ඕන වෙලාව මම තීරණය කරගන්නම්. නමුත් දැනට එහෙම තියනවද ගැටලුවක්? මෙතන මගේ පරණ දරුවෝ ඉන්න ඒකට ඒගොල්ලෝ මේකට පුරුදු අය. අලුතෙන් ආපු කවුද? අශේන් මොකද හිතන්නේ? සර් මේම හොඳයි සර්. හොඳයි. රයිට්. හරි. පුතේ සමහර දරුවෝ අර ඉස්සෙල්ලා මට මතුවෙච්ච වගේම තාක්ෂණික ගැටලු මතුවලා සමහර දරුවෝ පන්තියෙන් එළියට ගිහින් ආපහු එනවා. කිසි තරහක් නැහැ. කනෙක්ෂන් එක ඩ්‍රොප් වුණොත් ඉක්මනට ජොයින් වෙන්න රීජොයින් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉක්මනට ආපහු රීජොයින් වෙන්න පුළුවන්. ඉක්මනින්ම නැවත එන්න. මොකද පන්තිය මිස් කරගන්න එපා. මම නැවත මතක් කරනවා. හොඳයි. අපි ආපහු යනවා පුතේ ටියුට් එකට. මමගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයගොල්ලන්ට හොඳයි මට chat box එකේ ඔයගොල්ලෝ දාන ඒවා පේනවා පුතා. thank you. හරි. chat box එක පාවිච්චි කරන්න මම කියලා දෙන්නම්. ඊට පස්සේ අපේ තුන්වෙනි මාතෘකාව තමයි ශුද්‍ර මූල්‍ය ලබා දී හැකි මාර්ග. මේක සම්පූර්ණ මොනවාද විෂය කරුණක් නැත්නම් සිද්ධාන්ත කරුණක්. ඒ නිසා මම ඒ ගැන ඉක්මනට කියලා දෙනවා. මම පොඩ්ඩක් තව ස්ක්‍රීන් එක ලොකු කරලා කියලා දෙන්නම්. ශුද්‍ර මූල්‍ය ලබා දී හැකි මාර්ග ක්‍රමවේද බෙදා වෙන් කරන්න පුළුවන් ආකාර කිහිපයක් ගැන මම මේක තමයි එකක් තමයි විධිමත් ක්‍රමය, අර්ධ විධිමත් ක්‍රමය සහ අවිධිමත් ක්‍රමය කියලා කියනවා. මේකට අපි මම සුදු තිරේ නැත වයිට් ස්ක්‍රීන් එකේ ලිව්වොත් එහෙම මේකට කියන නම ඉංග්‍රීසියෙන් කියනවා. මේක විධිමත් ක්‍රමය කියන එක. ඒකට කියනවා formal 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 methods. අර්ධ විධිමත්. අපි ඔය කතා කරමු මොනවද කියලා. අර්ධ විධිමත් කියන එකට කියනවා semi formal. අවිධිමත් කියන එකට කියනවා informal. මේක තමයි පළවෙනි බෙදා වෙන් කිරීම. අපි ඒක තේරුම් ගමු මොනවද මේ කියලා. විධිමත් ක්‍රමය කියලා කියන්නේ විධිමත් මූල්‍ය ආයතන. මොනවද විධිමත් මූල්‍ය ආයතන? වාණිජ බැංකු. විධිමත්ව පාලනය වෙන විධිමත්ව ලියාපදිංචි කරපු ආයතන. විශේෂිත බැංකු උදාහරණ ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව, රාජ්‍ය කස්සා ආයෝජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, මේ අය ඊළඟට සනස සංවර්ධන බැංකුව, මේ අය විධිමත්ව පරිපාලනය වෙන විධිමත්ව ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන. ඊළඟට ලියාපදිංචි මූල්‍ය ආයතන. දැන් මෙතන ඉන්පුට් සමහරලාට LD ෆිනෑන්ස් එකේ වැලිබල් ෆිනෑන්ස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් වගේ ආයතන තියෙනවා. මේ ඔක්කොම ලියාපදිංචි වෙච්ච ආයතන. ඒවා විධිමත්. ඒගොල්ලෝ තමයි විධිමත් විදියට කටයුතු කරන්නේ. නිශ්චිත ක්‍රමවේදයක් කවුරු ඒව කරනවා හරියට කරනවද කියලා බලනවා. කවුද බලන්නේ? ශ්‍රී ලංකා බැංකුව බලාගෙන. ඒ නිසා ඒවා විධිමත් මූල්‍ය. ඊළඟට රක්ෂණ සමාගම් ශුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දෙනවද කියලා ඔයගොල්ලන්ට සැකයක් එන්න පුළුවන්. හරි අපි ඒක එහෙම වෙනවා. මොකද ඒ අය හරහාද ශුද්‍ර මූල්‍යණය කියන එක සිද්ධ වෙනවා. ශුද්‍ර ණය නෙවෙයි. අපතේ ශුද්‍ර ණය නෙවෙයි. ශුද්‍ර මූල්‍ය නෙවෙයි. ඒක රක්ෂණ සමාගමනොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා
ඉන්ෂුරන්ස් බෝඩ් ඔෆ් ශ්‍රී ලංකා නැත්නම් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවේ රක්ෂණ මණ්ඩලය හරහා පරිපාලනය වෙනවා. ලියාපදිංචි ශුද්‍ර මූල්‍ය ආයතන. ශුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ලංකාවේ තිබ්බේ නෑ 2016ට කලින්. දැන් ඒක තියෙනවා 2016 පනතක් සම්මත වුණා. ඒ නිසා එහෙම එකක් තියෙන නිසා ශුද්‍ර මූල්‍ය ආයතනද දැන් වැටෙනවා ලියාපදිංචි නැත්තම් හොඳ විධිමත් ක්‍රමවේදයට ලියාපදිංචි වුණාට පස්සේ. තැපැල් දෙපාර්තමේන්තුව වගේ ආයතන. ඒවා ශුද්‍ර මූල්‍ය සේවා සපයනවාද කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. ඔයගොල්ලෝ හිතන්න ගන්නවා කොහොමද තැපැල් දෙපාර්තමේන්තුව එහෙම කරන්නේ? ශුද්‍ර මූල්‍යයේදී එයා එනවා. ශුද්‍ර ණයවලදී එනවා එන්නේ නැහැ. මේ දෙක මතක උදාහරණයේ ක්‍රමය මතක තිබ්බනම් ඇති පුතේ මම එකයි මේ ගැන වැඩි ඊයේ ඔයගොල්ලෝව මහන්සි කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ ගොඩක් දේවල් කියන්නේ නැත්තේ. ඊළඟට අර්ධ විධිමත් ක්‍රමය. අර්ධ විධිමත් කියලා කියන්නේ බැංකු මූල්‍ය ආයතන තරම්ම සාර්ථක විශාල ක්‍රමවේදයක් නැහැ. නමුත් යම් කිසි නිශ්චිත ක්‍රමවේදයකට තමයි වැඩ පිළිවෙල යන්නේ. ඒකට යම් කිසි පරිපාලන ක්‍රමයක් තියෙනවා. යම් කිසි ක්‍රියාවලියක් හරියට නිශ්චිතව සිද්ධ වෙනවා. පසු විපරම් කරන්න පුළුවන්. මොනවද? සමෝපකාර සංගම්. දැන් කවුද මෙතන පුතේ දක් හිටියා මට මතක හැටියට මොරවක ශාඛාවක් වැඩ කරනවා. මොරවක ලංකා බැංකුවේ වෙන්නේ මට මතක හැටියට පුතේ. දැන් මොරවක ප්‍රදේශයේ දරුවෙක් නම් ඕන දැනගන්න ඕන. හරි. කොටගල සමූපකාර සමිතිය. එහෙම එකක් තියෙනව නේද පුතේ? කොටපොළ. කොහෙතන අපේ ඒ මොරවක ප්‍රදේශයේ දරුවා ඉන්නවද පන්ති? කොටපොළ සමූපකාර සමිතිය කියලා එකක් තියෙනවා. මම ඒක දැකලා තියෙන ඉඳ මම මේ සඳහන් කරේ. ඒක ඊටාම ක්‍රමවත්ව නිශ්චිතව පවත්වාගෙන යන සාර්ථක ආයතනයක්. ඒ අයට විවිධ සේවාවන් සපයනවා. ඊට පස්සේ විවිධ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ප්‍රවාහන සේවා තියෙනවා. ඉතුරු කිරීම සමාජ සමිති හදලා තියෙනවා. මේ වගේ ලස්සන වැඩපිළිවෙලක්. ඒ වගේම ඌරු බොක්ක කියන පැත්තේ නැත්නම් මාතර ඌරු බොක්ක නැත්නම් බෙරළපනාතර කියන පැත්තේ වගේම ලස්තාම හොඳට ක්‍රියාත්මක වෙන සම්පකාර සමිති තියෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. ඒවා හැබැයි පරිපාලනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. පවත්වාගෙන යන හොඳ නිශ්චිත පිරිසක් ඉන්නවා. බැංකු මූල්‍ය ආයතන තරම් විධිමත් නැහැ. නමුත් පසු විපරම් කළ හැකි. ඊළඟට ප්‍රාදේශීය මට්ටමේ ඉතුරුම ආයතන තියෙනවා. ප්‍රාදේශීය ඉතුරුම ආයතන තියෙනවා. ග්‍රාමීය බැංකු තියෙනවා. යම් කිසි නිශ්චිත ආයතනයකට සම්බන්ධ වෙච්ච ඉතුරු ක්‍රමවේද තියෙනවා. ඒවා හරහා සේවා ලබා ගන්න. ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන. registered non-government organization. registered NGOs. ලියාපදිංචි වෙච්ච NGO රාජ්‍ය නොවන සංවිධාන. World Vision කියලා ආයතනයක් තියෙනවා. සේවා ලංකා කියලා ආයතනයක් තියෙනවා. මේ වගේ ආයතන ප්‍රමාණයක් තියෙනවා NGO. ඊළඟ උකස් සේවා සපයන ආයතන. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර නගරවල මේ විධිමත්ව ආයතන විදියට සංවිධානය වෙච්ච උකස් සේවා කරන ආයතන තියෙනවා. ඒවත් සේවා සපයන. හැබැයි බැංකු තරම්ම විධිමත් නොවුනත් යම් කිසි ක්‍රමවේදයක් තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. ඊළඟට ලියාපදිංචි සුබ සාධන සංගම්. වෙල්ෆෙයාර් සොසයිටි කියන්නේ. සුබ සාධනය සඳහා හදාගත්ත ලියාපදිංචි යම් කිසි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැත්නම් වෙනත් නිශ්චිත ආයතනයක විශේෂයෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව සෝෂල් සර්විස් ඩිපාර්ට්මන්ට් එකේ ගිහිල්ලා ලියාපදිංචි වෙච්ච සුබ සාධක සංගම් තියෙනවා. මේගොල්ලොත් ඒ සේවා කාන්තා සමිති තියෙනවා. දැන් මේවා අර්ධ විධිමත්ම නෙවෙයි. ඊළඟට අවිධිමත් මේ තරම් මේ අවිධිමත් කියන්නේ කිසිදු ලියාපදිංචියක් හෝ විධිමත් නියාමනයක් හෝ නොමැති ණය සේවා සපයන. ණය සේවා හොඳට මතක තියාගන්න. ණය ඒ වචනේ හොඳට මතක තියාගන්න. ණය. කවුද? අවිධිමත් අහිමියෝ. කවුද මම මේ අවිධිමත් අහිමියෝ කියලා කියන්නේ? පොලි මුදලාලිට. ගමේ පොලි මුදලාලිට. ඒගොල්ලෝ සේවාවක් දෙන්නේ ඔව්. ඒකට කිසියම් කවුරු හරි බලනවාද හොයනවාද මේක කරන්න කොහොමද කියලා නෑ කවුරුත් හොයන්නේ නෑ. ඒක හරිම හැබැයි ඒගොල්ලෝ මේ සේවාවක් වෙනවද කියලා මගේ ප්‍රශ්නයක් කවුරු හරිවත් මම කියනවා ඔව් කියලා. මොකද ඒ අයත් මේ වෙළඳ පොළ තුල යම් කිසි නිශ්චිත වැඩ කොටසක් කරනවා. එතන සමහර වෙලාවට පොලි අනුපාතය වැඩි, එයාගේ අය කර ගැනීමේ ක්‍රමවේද ඉතාමත්ම කාකශයි, ඉතාම රළුයි කියලා කියන්න පුළුවන්. ඔව්
පිළිගන්න. නමුත් සේවා සපයනවා. නමුත් සේවා සපයනවා. ඊට පස්සේ කියන සීට්ටු කවයක්. සීට්ටු. කවුරු හරි පොතෙක් මට සීට්ටු ක්‍රමය ගැන කලින් අහලා නැති කෙනෙක් ඉන්නවද සීට්ටු? එහෙම නැත්නම් කාට හරි පොඩි දරුවෙකුට පුළුවන් ද සීට්ටු කියන එක හඳුන්වලා දෙන්න? කොහොමද සීට්ටු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා? කොහොමද මෙතන පුතෙක් ඉන්නවද දුවක් ඉන්නවද එහෙම පුළුවන්? සීට්ටු කියලා කියන්නේ මොන වගේ එකක්ද? නැහැ කියන්නේ සමහර අය ඔය කරනවත් එක්ක. ඕ ප්‍රසාද් කියන්න පුතේ. සීට්ටු වර්ග දෙකක් තියෙනවා. මොකද? සීට්ටු ක්‍රම දෙකක් තියෙනවා. very good කියන්නේ. එකක් යනවා වෙන්දේසි සීට්ටු. වැඩේ කරලා තියෙනවා වගේ හරි කියන්නේ. අනිත් එක තියෙනවා සාමාන්‍ය සීට්ටු. very good. එතකොට සාමාන්‍ය සීට්ටුවේදී වෙන්නේ සර් මේ ඉස්සෙල්ලාම සීට්ටුව එකතු කරන එක්කෙනාට පළවෙනි එක දෙන්න ඕනි. ඉතුරු ඉස්සරහ කියන්න පුතේ මෙතන ඕකන පොඩක් අදහසක් නැති දරුවෙකුට ඉගෙන ගන්න සීට් වලදී කරන්නේ අපි යම්කිසි පිරිසක් එක රාශි වෙලා තමයි යම්කිසි නිශ්චිත දායකත්වයක් එක රාශි කරනවා. මම රුපියල් 1000 ගානේ අපි 10 දෙනෙක් එකතු වෙලා දාමු. ඒතර 10000ක් හැදෙනවා. එහෙමනේ කරන්නේ. ඒක තමයි එකතුව. එතන පොලියක් එකතු වෙන්නේ ඒව මොකුත් වෙන්නේ නැහැ. ඒක තමයි ඉස්සෙල්ලාම ආරම්භ කියන්නේ අරමුදල විදිහට හැදෙන්නේ. අරමුදල ෆන්ඩ් එක. එහෙම නේද? ඔව් සර්. ඊට පස්සේ අන්න සාමාන්‍ය සීට් වලදී වෙන්නේ පළවෙනි සැරේ එක යනවා ඒක සංවිධානය කරන කෙනා ඒ 10000 ගන්න. එහෙම නේද? ඔව් සර්. හරි පළවෙනි මාසෙට ආයේ 10000 ගන්න. ඊට පස්සේ දෙවෙනි මාසෙදී දෙවෙනියට තුන්වෙනියට හතරවෙනියට ආදී වශයෙන් යනවා. එහෙමනේ? ඔව් සර්. එතකොට අපි 10 දෙනෙක් කියොත් එහෙම 10 මාස 10ක් යනකොට 10 දින අතර ගානට මේක යනවා. හැමෝම අන්තිමට දාලා තියෙන්නේ 10000යි. හැමෝටම 10000ක් ලැබිලා තියෙනවා. හැබැයි මේක නොදැනීම එක මාසෙකදී කෙනෙකුට 10000ක් මතට ලැබෙනවා. හැබැයි තමන් දායකත්වයේ වෙන්නේ මාස 7. ඒ නිසා අර ඩිෆර්ඩ් පේමන්ට් කියන එක නැත්තම් ක්‍රමිකව කරන අනාගතයට කරන ගෙවීමක් වෙනවා. හැබැයි නැවත ලැබෙනකොට ඒක ප්‍රාර්ථනයක් වගේ එක සැරේ ලැබෙනවා. මං හරි නේද පුතේ? හරි සර්. ඔව් වෙන්දේසිය තමයි මට ඔයාගෙන් උත්සාහ ගන්න. කියන්න බලන්න. වෙන්දේසි සීට්ටුවේදී සර් වෙන්නේ ප්‍රසාද් පොඩ්ඩක් ඉන්න පුතේ. දැන් මේවා මේක අහගෙන ඉන්න දරුවෝ මතක තියාගන්න පුතේ මේවා දැනුම. ඕගොල්ලෝ සාමාන්‍ය බැංකුකරණයේදී විශ්වවිද්‍යාල දරුවෝත් හිටියා විශ්වවිද්‍යාලේ රජරට විශ්වවිද්‍යාලේ පුතෙක් හිටියා මතක තියාගන්න මේවා දැනුම ලංකාවේ සීට්ටු ක්‍රමය පිළිබඳ දැනගන්න ඕනේ ඇයි ලංකාවේ සීට්ටු ක්‍රමය පිළිබඳව මූලිකවම පොතපතෙහි ලියවෙන්නේ මීට අවුරුදු 100කට විතර කලින් ලංකාවේ සීට්ටු ක්‍රමය පිළිබඳව ලංකාව පාලනය ලංකාව යටත් විජිත කරගෙන හිටපු බ්‍රිතාන්‍යයන් පවා ලියලා තියෙනවා මේ සීට්ටු ක්‍රමය කියන එක ඉතාමත්ම ඉතාම වේගවත් හරිම ප්‍රචලිත ක්‍රමවේදයක් ප්‍රාර්ථනීය සැපීම. ඒක මම සම්පූර්ණ සමුද්‍රාගාවට එනවා ලංකාවේ සමහර නගරවල මම එහෙම නගරවල ගිහිල්ලා තියෙනවා සමහර නගරවල ප්‍රධානතම ප්‍රාර්ථන සපයන්නා සීට්ටු කවය. සීට්ටු සර්කල් තමයි සීට්ටු වලින් තමයි මුදල් සපයන්නේ. මිනිස්සු ඒවට සල්ලි දාලා සමහර නගරවල මාසික දායකත්වයේ රුපියල් මිලියනය දාලා සීට්ටු රුපියල් මිලියනයක් මාසෙකට දාන සීට්ටු තියෙනවා ව්‍යාපාරිකයෝ. මේක විශාල වෙළඳපොළක් තියෙනවා. ලංකාවේ මේ ප්‍රාදේශීය නගරවල ඉන්න මාතර ගාල්ල හම්බන්තොට ඊට පස්සේ කෑගල්ල නුවර පන්රාදපුර මේ හැම ප්‍රදේශයකම දරුවෝ මොකද සබරගම් පළාතේ හැම තැනම දරුවෝ මේ බලන්න ඔයගොල්ලන්ගේ නගරවල මේවා තියෙනවා. බැංකුව වලට මූල්‍ය සේවා සපයන්න අමාරු වුණත් එහෙම සේවා සපය ගන්න පුළුවන් තැන් තියෙනවා මේක දැනුම. එහෙම නැතුව අපි මේ සීට්ටු ගැන ඉගෙන ගන්නවා සීට්ටු කියලා කියන්නේ මේ හරි පහත් දෙයක්. එහෙම දකින්නේ සමාජයේ සීට්ටු දානවා. අයියෝ සීට්ටු දාන අය. එහෙම හිතන්න එපා. මේක සමාජයේ වැදගත් කොට සැලකෙන සමාජයට ඉතා වැදගත් සේවයක් කරන නමුත් සමාජය විසින් පිළිගැනීමක් ලබා නොලැබෙන එකක්. කියන්න ප්‍රසාද්. ඔබ ප්‍රසාද්. අර කලින් සීට්ටු වගේම තමයි ඒ කියන්නේ අපි උදාහරණ කරමු මම එක්ස්ප්ලেইন කරන්න. දැන් 10 දෙනෙක් හිතනවා කියලා හිතමු සර්. එතකොට 10000 ගානේ දෙනවා කියලා හිතන්නකො එක්කෙනෙක් දානවා කියලා. එතකොට ලක්ෂයක් තියෙනවනේ. එතකොට සර් මේකෙදී අර පළවෙනි එකතු කරන එක්කෙනාට පළවෙනි එක හම්බ වෙන්නේ නැහැ. මෙතනදී. මෙතනදී වෙන්නේ ලංසුවක් ඉදිරිපත් කරන්න පුළුවන් හැමෝටම. ලංසුවක් ඕකේ. ඔව්. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ ලක්ෂේ නම් ලක්ෂේට ඒ කියන්නේ අඩුම ලංසුවක් දෙන එක්කෙනාට තමයි දෙන්නේ. එතකොට අපි හිතමු මෙහෙම අපි බිට් කරනවා අපි බිට් කරලා කියනවා මට ලක්ෂේ ඔය මුදල මට මම ගන්නවා රුපියල් 90000ට ගන්නවා. තව කෙනෙක් කියනවා මම ගන්නවා 89000ට. ඔය විදිහට කියනවා. එහෙම කියනවා ඒකේ අඩුම එක්කෙනාට තමයි දෙන්නේ. එතකොට අඩුම එක්කෙනාට දෙනකොට දැන් වාරිකේට දැන් අපි තුන් 90000ට ඉල්ලුවා කියලා. එතකොට මේ පළවෙනි මාසේ ඉන්නේ 9000 ගන්න තමයි එකතු කරන්නේ.
සර්. එතකොට හරි තේරුණා. කට්ටියට රුපියල් 1000ක වාසියක් එනවා. මේ හරි එතකොට දැන් එහෙම ඉල්ලුප එක්කෙනෙක්ට ඊළඟ දෙවෙනි පාර ආයි ඉල්ලන්න බෑ. ඕකේ ඒ විදිහට එහෙම දෙවෙනි මාසෙදී ආපහු කරනවා. ඔව් දෙවෙනි මාසෙදී ඉතුරු 9 දෙනාට 9 දෙනා එක්කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. හරි එතකොට ඔව් සර්. පළවෙනිය ගත්ත කෙනා දෙවෙනි මාසෙදී 10000ම දාන්න ඕනද? ඔව් සර්. ඒ කියන්නේ දැන් 10000ම දාන්න ඕන කියන්නේ මෙහෙමයි සර්. ඒකෙදි වෙන්නේ දැන් දෙවෙනි එකේ ඉල්ලනවා කියලා හිතනවා 9500. මේ 95000 sorry 95000 තමයි අඩු වෙන්නේ කියලා. එතකොට 9500 ගන්න එක්කෙනෙක්ගෙන් එන්න ඕනි. අර 90000 ගත්ත කියලා කරන් දැන් එයාට 9500ක් ගෙවන්න වෙනවා. හරි. එතකොට දැන් ඕකේ ඔය විදිහට දායක වෙවි යනකොට වෙන්දේසි කිරීමේදී රුපියල් 10000 ඉතුරු අර අපි දාන්න නැති කැලලා තියෙනවානේ. ඔව් ඒක සර් දැන් අවසාන නෑනේ සර්. ඔව්. අපි දැන් දෙවෙනි එකේදී 95000ට ඉල්ලුවේ කියලා හිතන්නකෝ සර්. ඔව්. එතකොට අපි එකතු කරන්නේ රුපියල් 10000 නෙමෙයිනේ. එතකොට 9500ක්. ඔව් 9500ක් නේ එකතු කරලා දෙන්නේ. හරි. තේරුණා? දැන් ඔහොම යනවා. ඔහොම ගිහින් 10 වෙනියා ගාවට එනවා. 10 වෙනියට දැන් අන්තිමට ආයේ එයාට ඔක්කොම එයාට සර් ඔක්කොම දෙන්න වෙනවා. ඒ කියන්නේ 10000 ගානෙම දෙන්න වෙනවා. එයාට මේ ඔක්ෂන් කියන්නේ විදේශ කිරීමක් නැහැනේ. අන්තිමට කෙනා යා විදේශ කරන්නේ. අන්තිමට ගන්න එක්කෙනාට chance එක තියෙනවා. ඒ කියන්නේ ලක්ෂයක්ම හම්බ වෙනවා. හැබැයි යා මුලින් ඉඳලා දාලා තියෙන ඉතා අඩු ගන්න. ඔව් අඩු ගානක් තමයි දාන්නේ. අර ඉවසගෙන ඉන්න පුළුවන් එක්කෙනාට වැඩි ගානක් හම්බ වෙනවා. ඊට වතරව මම අහලා තියෙනවා මේක දැනීම සඳහා වෙන්දේසිය මැනේජ් කරන කෙනා නැත්නම් කළමනාකරණය කිරීමට ඒජන්ත කෙනෙක් පත් කරන අවස්ථාව මම දැකලා තියෙනවා. ඊට පස්සේ පත් කරන ඒජන්තවරයා එයා තමයි සල්ලි එකතු කරලා ඒවා එකතු කරලා වෙන්දේසිය කරලා පොත්වල ගානට ලියලා අරයාගෙන් ලැබුණා මෙයාගෙන් ලැබුණේ ආදී වශයෙන් ලස්සනට මේක කළමනාකරණය කරලා ඒ කරන කෙනෙක් ඉන්නවා. ඒතකොට එයාටත් ගෙවීමක් කරන බවක් මම අහලා තියෙනවා. එහෙම වෙන්නේ නැති සර් ලොකුවට කරන ඒ වගේ එහෙම වෙනවා ඇති. මං අහලා තියෙන්නේ මෙහෙම සර්. හරි කුඩා පරිමාණය. ඉතාලම හොඳයි. very good. සතුටුයි එහෙම දැනුම බෙදා ගන්න අන්න ඒක තමයි මෙතන වෙන්න ඕන. thank you ප්‍රසාද්. අපි ඉස්සරහට යනවා දැන්. හරි. අපි කතා කරමින් හිටියේ අන්න අර්ධ මේ අවිධිමත් ක්‍රමවේදයක්. අවිධිමත්. කොහෙවත්ම ලියලා නැහැ. හරිද? මම අහලා තියෙනවා ප්‍රසාද් එකඟ වෙයි. සමහර සීට් වලට සල්ලි දාලා හරි ඉතුරු ටික දාන්න නැතුව සල්ලි අරගෙන පැනලා ගියපු අය ගැන ඕන තරම් මම අහලා තියෙනවා. ඒවා රටේ නීති ඉස්සරහට ගිහිල්ලා විසඳන්න බෑ. පොලිසියට ගිහිල්ලා කියලා පෙන්වන්න සාක්ෂි නෑ. හරිද? එහෙමනම් අන්න පොතක ලියලා කොහේ හරි විශේෂ දැනගත්ත කවුරු හරි සාතික කරලා ඒකට මුද්‍රාව තියලා මම මේක දැක්ක සාතික කරා කියලා තියෙනවා. එහෙම නෑ. මේ ඔක්කොම විශ්වාසය මත පදනම් වෙච්ච නිසා ඒ නිසා මම මේවා මොකද විශ්වාසය මත පදනම් වීලා කටයුතු කරනකොට විශේෂයෙන්ම නාගරික මේ වෙනතබල ආශ්‍රිතව විශ්වාසය කඩ කරගන්නේ නැහැ කිසි පුද්ගලෙක්. විශ්වාසය කඩවුවොත් ඒක පවත්වාගෙන යන්න අමාරු නිසා. ඒ නිසා මේවා බොහොම ජනප්‍රියයි. හැබැයි අවිධිමත්. ඊට පස්සේ පුතේ තියෙනවා ඉඩම් හා දීපල හිමියන්. ඉඩම් හා දීපල හිමියන් කියලා කියන්නේ බොහොම ධනවත් අය. ඒ අයත් යම් ආකාරයකට වෙළඳ පොළට මේ ශුද්‍ර ණය දෙනවා. මේකේ මතක තියාගන්න අවිධිමත් ක්‍රමයේදී ණය කියන වචනේ තමයි වැදගත් වෙන්නේ. වෙලෙන්දෝ සපයනවාද? ඔව්. වෙලෙන්දෝ ණය දෙනවා. කොහොමද ණය දෙන්නේ? වෙලෙන්ද කියනවා මට මම ඔයාට විකුණනවා. මට මුදල් දෙන්න තව සතියකින් නැත්නම් තව සති දෙකකින් මම එතකම් මම ඔයාලට ණය කාලයක් දෙනවා. අන්න ඒකත් අවිධිමත් ක්‍රමයක්. ඒකත් මූල්‍ය ණය සල්ලි දුන්නා මට භාණ්ඩ ටික හම්බ වෙනවා, අමුද්‍රව්‍ය ටික හම්බ වෙනවා. නැත්තම් මට මිලදී ගන්න ඕන ටික ලැබෙනවා, මට ගෙවන්න කාල දෙනවා. ඒ කාලය මට ණයක් සැපයුවා හා සමානයි. හරි? රයිට්. ඊළඟට මිතුරන් සහ පෞල් සමාජිකයන් මේවා දන්න බොහොම සාමාන්‍ය දෙයක්. එතකොට සූත්‍ර මූල්‍ය සැපීම සඳහා විධිමත් අර්ධ විධිමත් අවිධිමත් කියලා ක්‍රම තුනක් තියෙනවා. ඒවට උදාහරණ තියෙනවා. මේ තුනම අපේ ලංකාව වගේ රටකත් ඉතා හොඳින් ඉතාම බහුලව ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට ඒවා පිළිබඳ දැනීම වැදගත්. එතකොට අපි මේ බැංකුවල වැඩ කරන දරුවෝ කොහෙද ඉන්නේ? විධිමත් ක්‍රමේ. ඊළඟට එහෙම නැති ක්‍රම වේද තියනවද? ඔව්. ඒවා අර්ධ විධිමත් සහ අවිධිමත්. අපි අවිධිමත් ක්‍රමයට යනවද? යනවා. බොහෝ අය මේ ක්‍රම තුනෙම අවිධිමත් ක්‍රමයක් ඉතාම බහුලව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ කාරණාවට. තුන්වෙනි එක ශුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දිය හැකි මාර්ග කියන ඊළඟ ඔයගලගේ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟ පිටුවට
සුත්‍ර මූල්‍ය පහසුකම් ලබා දිය හැකි මාර්ග කියලා මෙන්න මේක පුතා මෙන්න මෙතන තරුවක් ඔයගොල්ලෝගේ තරුවක් කියන්නේ මේක print කරලා නැතුව ඇති ඔයගොල්ලන්ගේ note එකක් කොලයක් කොහෙද තියෙනවා නම් මෙන්න මෙතන ගැන පොඩ්ඩක් ලකුණු කරගන්න මේක විභාගයේදී වරින් වර චෙක් කරන එකක් නැත්නම් පරීක්ෂා කරන එකක් මොකද මේ කියන්නේ සුත්‍ර මූල්‍ය සපයන ආයතන දැන් මේ අපි පණිනවා පොඩ්ඩක් එළියට සුත්‍ර මූල්‍ය සපයන ආයතන කවුද විධිමත් අර්ධ විධිමත් කට්ටියට තමයි මේක අදාළ. අවිධිමත් කට්ටියට මේක අදාළ නැහැ. කරනවා ඇති. නමුත් ඒක අපි සාකච්ඡා කරන්නේ. ලෝක බහුලව භාවිත කරන නිකුත් කිරීමේ ක්‍රම. සූත්‍ර මූල්‍ය නිකුත් කරන දෙකක් තියෙනවා. බහුල ක්‍රම දෙකක්. කණ්ඩායම් ක්‍රමය සහ කේවල ක්‍රමය. group method individual method. මේක විභාගයේදී මම නැවත කියනවා ඔන්න මතක් කරනවා විභාගයට වැදගත් වෙනවා නිතර නිතර ඔහොම කියනවා. ඔන්න එතකොට තමයි ඔයගොල්ලෝ පොතේ සටහන් කරගන්නේ කණ්ඩායම් ක්‍රමයේ කේවල ක්‍රමයේ කියන එක ගැන විභාගයේදී දැනුම වැදගත් කියලා කියනවා. මොනවද කරන්නේ? කණ්ඩායම් ක්‍රමයේ කියලා එකක් තියෙනවා, කේවල ක්‍රමයේ කියලා එකක් තියෙනවා. අපි ඉගෙන ගමු මොනවද මේ කියන්නේ. කණ්ඩායම් ක්‍රමයේ කියලා කියන්නේ ඉතා බහුලව පාවිච්චි වෙන ක්‍රමයක්. බහුල භාවිතා වෙන. තනි පුද්ගලයන් ගොනු කොට කොටසක් කියන එක වැරදි පුතේ ගොනු කොට නිර්මාණය කළ කණ්ඩායම් සූත්‍ර මූල්‍ය සැපීමේ මූලික ඒකකය. මොකද්ද? සූත්‍ර මූල්‍ය දෙන්නේ කණ්ඩායමට. පුද්ගලයෙකුට නෙමෙයි. ගෲප් එකකට මේක ඔයගොල්ලෝ අහලා ඇති. ගෲප් ලෝන් කියන්නේ. ගෲප් ලෝන් එක කියලා කියන්නේ කණ්ඩායම් ණය කියලා ඔය හිත බොහෝ විට බහුල වෙන්නේ මේකට. අපි කරන්නේ එකම වෙළඳ පොලක එකම මූල්‍ය අවශ්‍යතාවයේ තියෙන එකම කර්මාන්තයක බොහෝ විට නිරත වෙන කීප දෙනෙක් එකතු කරනවා 2 3 5 7 කීයක් හරි එකතු කරලා බොහෝ විට විශාල ගණනක් කරන්නේ නැහැ සාමාන්‍ය 10කට වගේ ප්‍රමාණයක පරිමයකට ගිහිල්ලා එකතු කරලා කණ්ඩායම මේ කණ්ඩායම තමයි අපි මූල්‍ය ආයතනයේ මූල්‍ය සේවා සපයන්නේ යාට කණ්ඩායමට ඉන්නේ එක පුද්ගලයාට නෙමෙයි කණ්ඩායම තමයි වැදගත් මෙම ක්‍රමයේ ඇති වැදගත් ලක්ෂණයක් වන්නේ සුරකුම් වලින් තොරව security කියන එක නැහැ. සුරකුම් කියලා අපි බැංකුවට ගන්න. නැත්නම් මූල්‍ය ආයතනයෙන් ගන්නෙ අපිට security එකක් දෙන්න කියලා. සුරකුම් තොරව සමාජීය සම්බන්ධතාවයන් සුරකුමක් ලෙස සැලකීමයි. මොකද්ද මේ කරන්නේ? අපි කියනවා 5 දෙනෙකුට එකතු වෙන්න. මේ මතෙන් 5කට එකතු වෙන්න. කණ්ඩායමක් අපි මේ කණ්ඩායම තමයි පිළිගන්නේ. අපි මේ ඉන්ඩිවිජුවල් එක එක්කෙනා වැඩක් නෑ. අපි කියනවා අපි ඔයගලන්ට මූල්‍ය සේවා සපයනවා. එතකොට අපි මූල්‍ය ණයක් දෙනවා. ණය සපයමත් කරනවා. වෙනත් සේවා වලුත් සපයනවා. අපි මේ සපයන ණයවලට නැත්තම් මේවට අපි සුරකුමක් විදිහට අපි වෙන අවස්ථාවලදී යමක් ගන්නවා. ඒ වෙනුවට අපි කියනවා මේ එකිනෙකා අතර තියෙන සමාන සම්බන්ධතාවය පාවිච්චි කරන්න. මම මේකට මම වයිට් බෝඩ් එක පුතා මම වයිට් බෝඩ් එක පාවිච්චි කරනවා. අපි මෙහෙම පුද්ගලයන් එකතු කරලා මේ අය අතර තියෙන එකට තියෙන සම්බන්ධතාවය පාවිච්චි කරනවා. මේ අය ඒ නිසා වෙන් හරි මෙහෙම හැමෝටම මොකක් හරි සම්බන්ධතාවයක් අපි හදා ගන්නවා. හරි මෙයාට ගියා මෙයාට ගියා මෙහෙම මහ විශාල සම්බන්ධතාව ගොඩක් හැදෙනවා. මෙතනින් වැදගත් වෙනවා මෙන්න මේ දේ. මොකද්ද? එක් වැදගත් එකක් තමයි එක් සමාජ කොටසකට අයත් අය තෝරගන්න. මේකෙදි තෝරගන්න ඕන එකම සමාජ කොටසක ඉන්න අය. එකම මට්ටමේ එක සමාජයක එක ගමක නැත්නම් එක ප්‍රදේශයක එකතු කට්ටිය තමයි තෝරගන්නේ. එතකොට තමයි මේ අය අතර සමාජ සම්බන්ධතා තියෙන විදිහට එකතු එක රාශී වෙන්නේ. එහෙම නැතුව එකිනෙකාට අඳුරන්නේ නැති පස් දෙනෙක් කරා කවදාවත් මේ කණ්ඩායම් හදන්න බෑ. ඊළඟ එක තමයි අවශ්‍ය මේ ලියාගන්න පුළුවන් නම් ඉතාල වැදගත් පුතේ අවශ්‍යතා බොහෝ විට බොහෝ දුරට සමානයි. අවශ්‍යතා බොහෝ දුරට සමානයි. මේක දෙකයි. තුන්වෙනි එක මම මේ පැත්තෙන් ලියනවා වාගේ ස්ක්‍රීන් එකේ වම් අත පැත්තේ බොහෝ විට නැත්නම් බොහෝ විට කියලා කියන සෑම විටම කියලා ගන්න අමාරුයි. එකම ව්‍යවසායක නිරත වෙනවා.
එකම ව්‍යවසායක් කියලා කියන්නේ එකම කර්මාන්තයක්. නිකන් හිතන්න. අපි යනවා මොරවක පැත්තට. ඔය මගේ අපේ මේකේ දුවක් ඉන්නවා මොරවක. කුඩා තේවතු හිමියන් ඉන්නවා. කුඩා පරිමාණයෙන් තේ වගා කරන අය ඉන්නවා. අපි එයාට කියන ඔයගලගේ තේ වගාවේ සංවර්ධනය සඳහා අපි රුපියල් 50000ක ණය මුදල ගන්න දෙන්න කැමති. නැත්තම් ඒකට සාකච්ඡා කරගත්තා. ඒ එකම සමාජ කොටසක එක ප්‍රදේශයක එක ගමක ඉන්නේ. අවශ්‍යතාවය බොහෝ දුරට සමානයි. ඒ එයාට බලපාන පාරිසරික තත්ත්ව එකයි, එයාට කර්මාන්තය එකයි, එකම කර්මාන්තයක එකම ව්‍යවසායක ඉන්නේ. එයාට බලපාන ප්‍රශ්න බොහෝ දුරට එක හා සමානයි. ගම් වතුර නම් එහෙමයි, මිය ගියා වොත් එහෙමයි, මේ ඔක්කොම සමානයි. එතකොට අපි මූල්‍ය සපයන අය කියනවා මේ අයට කණ්ඩායමක් විදිහට සලකලා මූල්‍ය සපයන්න. එතකොට එකිනෙකා අනිත් අය විසින් අන්‍යෝන්‍ය වශයෙන් උපකාරී වෙනවා, අන්‍යෝන්‍ය වශයෙන් සුබ සහගත කරනවා. මොකද්ද වැදගත් එක නිසා? එකිනෙකා අනිකා රැක බලා ගන්නවා කියන එක තමයි මේ කියන්නේ. අපිට කණ්ඩායම වැදගත්. මේ ක්‍රමවේදයේ තියෙන විචේ තත්ත්වය ඕනෝකයි. මේ ක්‍රමය සාර්ථක වෙන්නේ ඔය නිසාමයි. ඇයි? සුරකුම් දෙන්න ඕනේ. තනියම ගිහිල්ලා ඉල්ලන්න අවශ්‍ය නැහැ. අපිට මිනිස්සු පිරිසක් අපි සමාජ කොටසක ජීවත් වෙනකොට ඒ සමාජ කොටසේ ජීවත් වීමේ හයියම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට ඕන දේ ලබා ගන්න. ප්‍රශ්නයක් ඇති වුණොත් අපි එක කට්ටියක් එකට හැමෝගෙම ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරනවා. ගැටලුවක් આવත් අපි ඔක්කොට මේ ගැටලුව බලපාන නිසා අපි හැමෝම එක තැනක ඉන්නේ. අපිට වාසියක් වෙනවා නම් අපි හැමෝම එක තැනකට එනවා. මෙන්න මේ වගේ ක්‍රමවේද තමයි කණ්ඩායම් ක්‍රමය කියලා කියන්නේ. මේක බොහෝ ජනප්‍රියයි. විශේෂයෙන් සූත්‍ර මූල නීති. ඊට පස්සේ මේකේ ප්‍රසන්ටේෂන් එකේ ලියලා තියෙනවා තුන්වෙනි පොයින්ට් එක විදිහට පහළ. එනම් සමාජීය වශයෙන් සමානයි. සමාජීය වශයෙන් සමාන අය එකම කණ්ඩායමක් ලෙස එකතු කොට ණය ලබා ගැනීම මගින් ණය ආපසු ගෙවීමට එම කණ්ඩායමේ සමාජිකයන් අතරම පීඩනය ඇති කරනවා. අපි කියනවා කණ්ඩායම හැදෙන්න එකෙක් ගෙවුවේ නැත්නම් අනිත් සියලුම දෙනාට ප්‍රශ්න. එක්කෙනෙක් ගෙවන්න නැතුව ඉන්න බෑ. ඒතර අනිත් 4 දෙනා 5 දෙනාගේ කණ්ඩායමේ මෙයාට ගෙවා ගන්න බෑ. මේ 4 දෙනා ඇවිල්ලා බලනවා. මොකද කරන්නේ? මොනවද තියෙන ප්‍රශ්න? අපිට නැති ප්‍රශ්න. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? මෙන්න ගෲප් ක්‍රමයේ තියෙන වැදගත්කම. මේක කණ්ඩායම් ක්‍රමයේ විදිහට බොහෝම සාර්ථකව ක්‍රියාත්මක වෙන එක තමයි. right. පැහැදිලි වුණාද? හරි මම අහනවා සැරින් සැරේට. මම chat box එකට යනවා. chat box එක දැන් බලන්න ඕන. හරිද? මේ පුතේ පැහැදිලිද? පැහැදිලිද පුතේ? කො බලන්න chat box එකේ උත්තර දෙන්න බලන්න කට්ටිය. right. අන්නෝම chat box එකේ type කරන්න පුරුදු වෙන්න ඕන. කොහොනිත් දරුවෝ එක්කෙනාට උත්තර chat box එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ඔයගොල්ලන්ගේ යට තියෙන chat box එක. right. අපි ටික ටික යන ගමන් ඉගෙන ගන්න මොකද උත්තර සමහරවිට මම ප්‍රශ්නයක් උතර type කරලා අහනවා මොකද්ද කියලා. උත්තරයක් ඉල්ලනවා. හරි? right. මම යනවා අපහු presentation එකට. very good. හොඳයි. හොඳයි. කණ්ඩායම් ක්‍රමයේ වාසි මොනවද? මෙන්න වැදගත් වෙනවා. මේවා තමයි විභාගයේදී අහන්නේ. මෙන්න විභාගයේදී අහන නිශ්චිතව අහන්නේ. කණ්ඩායමේ සියලු සමාජිකයන් අනෙක් සමාජිකයාගේ ණය ආපසු ගෙවීම පිළිබඳ පොදු වගකීමක් දැරීම අපි කතා කරා. හැමෝම එකිනෙකාට පොදුවේ බලමු. ආපසු ගෙවීම පැහැර හැරීමකදී කණ්ඩායම ණය ගෙවීමට බැඳී සිටීම. බැඳේ කියලා තියෙන සමාවෙන්න බැඳී සිටීම. එක්කෙනෙක් ගෙවන්න නැතුව පැහැරහන. මේගොල්ලෝ ඔක්කොම බැඳිලා ඉන්නේ ගෙවීම. ඔකට අපි කියනවා ඒකට මම white board එක පාවිච්චි කරනවා. white board එක පේනවද පුතේ? මට අපෝ කියන්න white board එක පේනවද? white board එක පේනවද පුතා? පේනවා. හරි. මම කීවා මෙහෙම පස්තරයක් හදුවා අපි. දැන් මේගොල්ලෝ අතර සම්බන්ධතාවයෙන් තමයි මේක ගෙවා ගන්න උත්සාහ කරන්නේ. මේ කණ්ඩායම. ඕගොල්ලෝ දැනටමත් කරලා ඇති වැඩ මේක සමහරට කරපු අය අත්දැකීම් ඇති. අපි
ඒකට කියන ඉන්ටර්සියා ගැරන්ටි නේද කියන්නේ. ඉන්ටර්සියා ගැරන්ටි හරි මියුචුවල් ගැරන්ටි කියලා කියනවා. ඒක තමයි ලේසි විදිය. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට අප වෙනවා. කොහොමද වෙන්නේ? මෙතන අංක 1 ඉන්නවා, මේ අංක 2, මේ අංක 3, මේ අංක 4, මේ අංක 5. අංක 1 විසින් අපයක් දෙනවා මේ 2 3 4 5 5 කොට. දෙවනියත් එයා දෙනවා 1 3 4 5ට. තුන්වෙනියා දෙනවා 2 4 5 1 2 4 5ට. හතරවෙනියා දෙනවා 1 2 3 5ට. පස්වෙනියා දෙනවා 1 2 3 4ට. මේ විදිහට එකිනෙකා අතර අන්‍යෝන්‍ය වශයෙන් කර අප වෙනවා. මේක තමයි ක්‍රමයේදී කරන්නේ. එතකොට එක්කෙනෙක් ණය ගෙවුවේ නැත්නම් අනිත් අය ඒකට ගෙවීමට බැඳිලා ඉන්නවා. තුන්වෙනි එක කණ්ඩායම එකිනෙකා අතට නෙවෙයි පුතේ අතර මූල්‍ය විනය පවත්වාගෙන යාමට දායක වෙනවා. මූල්‍ය විනය තාවදගත් ප්‍රශ්නයක්. කාරණා මූල්‍ය විනය පවත්වාගෙන යාමට උදව් කරනවලු. පවත්වාගෙන යාමට කැප වෙනවලු. කොහොමද ඒක වෙන්නේ? මේකට අපි කියනවා मूल्य विनय तपरदिंता मूल्य विनय එහෙම නැත්නම් අපි අපිට කියනවා financial discipline financial discipline मूल्य विनय පවත්තා මොකද්ද දැන් මේ මූල්‍ය විනය කියලා කියන්නේ? ඔන්න ගැටලුවක්. බැංකුව වල වැඩ කරන අයට අඩුවෙන්ම තියෙන එක. මම එහෙම තමයි ඔක හැම වෙලෙම එක්ස්ප්ලেইন කරන්නේ. තේරුම් කරලා දෙන්නේ. බැංකුව වල වැඩ කරන දරුවන්ට තියෙන අඩුවෙන්ම තියෙන එක තමයි මූල්‍ය විනය. අතට කීයද හම්බ වෙන්නේ කොහොමද වියදම් කරන්නේ කියන එක තමයි ඔළුවේ තියෙන්නේ. අතට හම්බ වෙන එක පරිපාලනය කරන එක ගැන ඉතුරු කරන එක ගැන ආයෝජනය කරන එක ගැන නෙවෙයි කල්පනා කරන්නේ. අතට කීයක් හම්බුනාම අලුතෙන් කොහොමද වියදම් කරන ක්‍රමවේදයක් හොයාගන්නේ. මේක තියෙනවා ශුද්‍ර කර්මාන්ත කරුවන් අතර ඉතා බහුලව. අපි කතා කරමු. කණ්ඩායමක් හැදුවට පස්සේ එක්කෙනෙක් එහෙම කරනවා නම් එයාට ලැබෙන ආදායම අනිවාර්ය විදිහට වියදම් කරනවා නම් අනිත් හතර දෙනා යාගෙන බලා ගන්න. කියන්න ඕන. මොකද ඔබ මෙහෙම කරලා, තමුසේ මෙහෙම කරලා මේක කරොත් අපි පස් දෙනාටම බලපාන. මොකද අපි කණ්ඩායමක් විදියට ඉන්නේ. අපි පස් දෙනා එකිනෙකාට අප වෙලා ඉන්නේ. එක්කෙනෙක් එහෙම කරලා බෑ. එතකොට එක්කෙනෙකා අතර මූල්‍ය විනය පවත්වාගෙන යන්න මේ කණ්ඩායම උදව් වෙනවා. මේක මෙහෙම කරලා තියනවාද කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. මේවා මෙහෙම ඇත්තටම ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙනවද? ඔව්. අනිවාර්යෙන්ම ඔප්පු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීණ ක්‍රමයේ බංග්ලාදේශයේ මේවා ඔප්පු වෙලා තියෙනවා හොඳට. මම දන්න ආකාරයකට 60 නැෂනල් කරපු ගැමි පුරුදු යෝජනා ක්‍රමයේ මේ බව තහවුරු වෙලා තියෙනවා. අපි ඔය ගැන කතා කරනවා යන අතරේ කතා. හතරවෙනි එක. කණ්ඩායම තම සමාජිකයන්ගේ ණය ලබා ගැනීමේ භාවය තහවුරු කරන සාධකයක් ලෙස ක්‍රියාපදයෙන් කියලා තියෙන වැරදීමක් ක්‍රියා කිරීම. ඒ පදයෙන් කියන වචනේ කපලා දාන්න ටයිප් කරනකොට මේ වරදක්. මොකද තියෙන්නේ කණ්ඩායම තම සමාජිකයාගේ ණය ලබා ගැනීමේ විභවය තහවුරු කරන සාධකයක් ලෙස ක්‍රියා කරනවා. මොකද්ද මේ කියන්නේ? එක්කෙනෙක් ණය ගන්න එනවා. එයා කියනවා අපි කණ්ඩායමක් විදිහට හරි ගැස්සලා ගමු ණය. මෙයාට ණය ගැනීමේ සමහර වෙලාවට විභවය ටිකක් අඩුයි. මෙයාට තියෙන හැකියාව කුඩක් මදි. නමුත් මේ කණ්ඩායමේ විභවය මෙයාට උදව් කරනවා. එතකොට මෙයාට මේ ණය ලබා ගැනීමට තියෙන හැකියාව තහවුරු කරන සාධකයක් බවට කණ්ඩායම පත් වෙනවා. ඒක ඉතාම හොඳ වාසියක්. නැත්තම් මෙයා වෙනම ගත්තොත් මෙයාට අමාරුයි. මෙයා වෙනම ගත්තොත් එයාට තනියම කියන්න හැබැයි මේ කණ්ඩායම එකතු කරාම අනිත් අයගේ සාර්ථකත්වයද නිසා කණ්ඩායම ලෙස විභවයෙන් වැඩි වෙනවා. පොටෙන්ෂල් එක වැඩි වෙනවා. විභවය වැඩි වෙනවා.
පැහැදිලිද? පස්වෙනි එක. කණ්ඩායම ලෙස ණය ප්‍රදානය කිරීම වියදම් අවම කළ හැකි ක්‍රමයක්. මේක වැදගත් එකක්. මොකද එකිනෙකාට ණය සැපීම කරන්න කියොත් මේ හැම කෙනෙකුටම මේක වෙනමම ක්‍රියාවලියක් විදිහට සිද්ධ. මේ හැම කෙනෙකුටම වෙනම ලියකියවිලි සස් කරන්න ඕන මේ ක්‍රියාවලියට වෙන වෙනම සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් සපයන්න ඒ වෙනුවෙන් වෙන වෙනම පස්වතාවක් ක්‍රියා කළ යුතුයි. එසේ නැතුව කණ්ඩායමක් විදිහට ක්‍රියා කිරීමේදී මේක කණ්ඩායමට සැපීමේදී එක් වතාවකින් මේ 5 දෙනෙකුගේ එහෙම නැත්නම් 10 දෙනෙකුගේ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. අන්න වියදම් පහළයේදී ක්‍රමයක. මේක ප්‍රායෝගිකව ඉතාම හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒක බොහෝ මූල්‍ය ආයතන මේක භාවිත කරන්නේ වියදම් අවම කළ හැකි හොඳ ක්‍රමයක් නිසා. ඒතර කණ්ඩායම් ක්‍රමය කියලා එකක් අපි පැහැදිලි කරා. ඒකේ වාසි මොනවද? පොදු වගකීමක් තියෙනවා. අනිත් එක්කෙනාගේ ණය ගෙවීම ගැන කණ්ඩායම බැඳී හිටිනවා. එකිනෙකාගේ මූල්‍ය විනය බලා ගන්නවා. එක්කෙනෙකුට තනියම තියෙන හැකියාව වෙනුවට කණ්ඩායමක ශක්තිය පාවිච්චි කරනවා. ඒ වගේම ඒ හරහා වියදම් අවම කරනවා. ඔන්න කණ්ඩායම් ක්‍රමයේ වාසි. හරිද? මම දැන් ඔන්න ප්‍රශ්නයක් අහනවා. මම යන chat box එකට. හැමෝම පුතාලා chat box එකේ ඉන්න ඕන. හරි? මම ප්‍රශ්නයක් අහනවා මෙහෙම. හරි. මම ඉංග්‍රීසියෙන් ටයිප් කරනවා. ප්‍රශ්නේ පේනවද පුතේ? මොකද්ද මම ලියලා තියෙන්නේ? What are the disadvantages of group method? කණ්ඩායම් ක්‍රමයේ වාසි ගැන අපි කතා කරනවා. මට ඕන ඕගොල්ලෝ කියන්න කණ්ඩායම් ක්‍රමයේ විදිහට පාවිච්චි කළොත් අවාසි තියනවද කියලා. ටියුට් එක බලවුවත් එකයි නැත්නම් එකයි කමක් නැහැ පුළුවන් නම් කියන්න. කණ්ඩායම් ක්‍රමය විදිහට සූත්‍ර මූල්‍ය සැපියොත් මොනවද වෙන්න පුළුවන් අවාසි? ඔව් කියන්න බලන්න. පන්තියේ ඉන්නවා දරුවෝ 25ක් විතර. ඔව් 25ක් විතර. කියන්න පුතේ. දැන් මට උත්තර ඕන. ඔව්. කණ්ඩායම් ක්‍රමයේ අවාසි තියනවද? අහනවද පුතාලට මාව? ප්‍රසාද් අශේන් මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි මම එහෙනම් අහපු ප්‍රශ්නේ ඇහිලා තියෙනවා. දැන් කියන්න පුතේ කණ්ඩායම් විදිහට පාවිච්චි කරන එකකින් අපි හිතමු කුඩා කර්මාන්ත කුඩා පරිමාණයකට කණ්ඩායමක් විදිහට තමයි අපි මූල්‍ය සේවා සපයන්නේ. දැන් මේකේ අවාසි මොනවද? මේකේ වාසි ගැන අපි කිව්වා. අවාසි තියෙනවා. මයික් එක ඔන් කරලා කිව්වත් කමක් නැහැ. කියන්න බලන්න. අවාසි තියෙනවද? විභාගෙදී අහනවා. සර් ඒ කට්ටිය ගෲප් එකක් ඉන්න සාමූහිකව ගෙවීම් පැහැර හැරීමට පුළුවන් නේද? very good. තාම හොඳ උත්තරයක්. සාමූහිකවම නැත්නම් කණ්ඩායමක චර්යාවම කණ්ඩායම විදිහට කෙනෙක් තනිවම ගෙවීමේ හැකියාවක් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නෙකුට පුළුවන්කම තියෙද්දී කණ්ඩායමක් විදිහට තීන්දුව කළොත් එහෙම කණ්ඩායම හැකියිම පුළුවන් ගෙවීම් පැහැරෙන්නේ නැත්නම් කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කරන්න. එහෙම නැත්නම් මේ අතර කෙනෙක් නිවැරදි ආකාරයට කටයුතු කරද්දී එයාගේ හඬ නැත්නම් එයාට තියෙන කේවල් කිරීමේ හැකියාව නැති වෙලා යනවා. මොකද කණ්ඩායමේ අනිත් බහුතරය ඒකට විරුද්ධ අදහසක් දරනවා. very good. තාම හොඳයි. කණ්ඩායම් ක්‍රමයේ තියෙන අවාසියක් තමයි ඒක. කණ්ඩායමක් ලෙස අගතිගාමීව නැත්තම් වැරදි ආකාරයකට හැසිරෙන්න උත්සාහ කරනවා. If one member neglect paying loan, others become blacklisted. Very good. Very good.
එක්කෙනෙක්ගේ නොහැකියාව සමහරවිට නොසලකීම විනයක් නැතිකම හරිද එහෙම නැත්නම් යා නොසලකා හරි යාගේ අසාර්ථකත්වය නිසා මේ මුළු කණ්ඩායමේ අනිත් 4 දෙනාම නැත්නම් 5 දෙනාම නැත්නම් 10 දෙනාටම ඉන් සිදුවන හානියක් තියෙනවා. බ්ලැක් ලිස්ටඩ් කියලා පුතා දාලා තියෙනවා chat box එකේ. ඒකෙන් කියන්නේ මේ අනිත් අයටද ඒකේ අවාසිය බලපාන. සමහරවිට මේ කණ්ඩායම ලෙස ඒ කණ්ඩායමට තියෙන පිළිගැනීම. අපි හිතමු මේ කණ්ඩායමට දීලා තියෙන නමක් පළවෙනි කණ්ඩායම නැත්නම් දෙවෙනි කණ්ඩායම. පළවෙනි කණ්ඩායමම අපි වැරදි විදිහට දකිනවා. එක්කෙනෙක් සමහරවිට විනය නැහැ. මූල්‍ය විනයක් නැහැ. එයා මූල්‍ය භාවිතා කරන්නේ නැහැ හරියට. ණය හරියට ගෙවන්නේ නැහැ. කර්මාන්තය හරියට කරන්නේ නැහැ. එයාගේ වැරදි තියෙනවා. අන්න ඒක බලපානවා අනිත් අයට. very good. හොඳ උත්තර දෙකක් ලැබුණා. තවත් උත්තර ඕන. ඉතා සතුටුයි. තව මොනවද කියන්න බලමු උත්තර. අදාළ ශාස්ත්‍රයට බලපෑමක් වුවහොත් කණ්ඩායම නම very good. very good. අපි ගන්න එක සමාජ කණ්ඩායමක්. එක කණ්ඩායමක් සමාජ කොටසක්. එක කර්මාන්තයක්, එක ප්‍රදේශයක් අපි තෝරගන්න. හරිද? එහෙම වුණොත් එහෙම මේ කර්මාන්තයට බන බලපෑමේ මුළු කණ්ඩායම කඩා වැටෙනවා. එම සමාජ කොටසට සිද්ධ වෙන බලපෑම කඩා වැටෙනවා. දැන් උදාහරණයක් ගන්න පුතේ අපි මේ සාකච්ඡා කරන්න ඕන. සමහර වෙලාවට සමාජ වර්ග නැත්නම් සමහර සමාජ කොටස් අරබයා රට සමාජයේ විවිධ ප්‍රශ්න ඇති. ඒ ප්‍රදේශය ගැන විවිධ කලකෝලහල රණ්ඩු සර්වල් විවිධ දේවල් ඇති වෙනවනේ. අපි අපේ රටේම දැකලා තියෙනවා. අපි එහෙම අවස්ථාවක හොඳ ප්‍රශ්න හොඳ උත්තර එනවා. very good. හොඳ උත්තර එනවා. හරිද? එහෙම වෙලාවක මොකද වෙන්නේ? මේ කණ්ඩායමම අසාර්ථක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කණ්ඩායමේ මේ එක්කෙනෙක්වත් නෙමෙයි. මේගොල්ලෝ ඉන්න කර්මාන්තේ, මේගොල්ලෝ ඉන්න ප්‍රදේශේ, මේගොල්ලෝ අදාළ වෙන සමාජ කොටස. අන්න යටලුවක්. different attitudes. ඒකම තමයි පුතේ ධනුෂිකා මම හිතන්නේ ධනුෂිකා ඉන්දික කියන එකම තමයි. conflicts කණ්ඩායම ඇතුලේ අර්බුද හට ගන්න. different attitudes කියන්නේ ඒකම කියලා මම ගන්නවා. ආකල්ප. මෙයා හිතන විදිහට නෙමෙයි මෙයා හිතන්නේ ඔහොම විනාශ විදිහට හිතන්න කියලා මේක ඇතුලේ අර්බුදයක් හට. මේ අර්බුදය මත කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේදී අසාර්ථක වෙනවා. එහෙම නැත්නම් මේ අර්බුදය මත කණ්ඩායමේ විවිධ ආකාරයට ක්‍රියා කරන්න ගන්නවා. අන්න කණ්ඩායම ක්‍රමයේ අසාර්ථක වෙනවා. එතකොට අපි මේ කණ්ඩායම් චර්යාව විදිහට ඉගෙන ගන්න විෂය කරුණක ඉගෙන ගන්න දරුවෝ හිටියනම් දැන් විශ්වවිද්‍යාලේ ඉන්න දරුවෝ එහෙම දන්නවා ඇති. අපි කණ්ඩායම් චර්යාව කියලා එකක් ඉගෙන ගන්නවා. group behavior. කණ්ඩායමක් විදිහට ඇතුලේ තියෙන conflicts ඇතුලේ තියෙන ප්‍රශ්න ආපුවම කණ්ඩායම කඩා වැටෙනවා. දැන් මොනවද කියන්නේ? ඊටාම හොඳ දේවල්. කණ්ඩායමක් විදිහට නොගෙවා ඉන්න පුළුවන්. කණ්ඩායමක එක්කෙනෙක් නිසා කණ්ඩායමම අසාර්ථක වෙන්න පුළුවන්. අදාළ ශාස්ත්‍රයට බලපෑමක් වෙන්න පුළුවන්. අදාළ කර්ම ප්‍රදේශයට බලපෑමක් වෙන්න පුළුවන්. ඔව් කාංචනා නේද? කාංචනාද මට මතක නැහැ පුතේ කාංචනා නේද? all group members facing same political issues, same environmental problems, same disaster. හරියට හරි. පාරිසරික ප්‍රශ්න. ඊට පස්සේ ස්වභාවික විපත්, දේශපාලන සමාජ දේශපාලන අර්බුද මේ ඔක්කොටම බලපානවා. ඉතාලම හොඳයි. ඉතාලම හොඳයි. අන්න අපි ඉගෙන ගන්න. මම ප්‍රශ්නේ එක පැත්තක් පෙන්නවා වාසි. මම ඊට පස්සේ ළඟින් ඇහුවා කියන්න මට අවාසි ටික. හරිද? අන්න ඕගොල්ලෝ එනවා. තව එනවා. තිල්වි කියනවා facility amount depends on the group. කෙනෙකුට වැඩිපුර සල්ලි ඕනේ හැබැයි ආ group එකකින් ඉඳ ගන්න බෑ. එහෙමත් වෙන්න පුළුවන්. එතකොට ඒක කොන්ෆ්ලික්ට් එකක් වෙනවා. ඒක අර්බුදයක් වෙනවා. කෙනෙක් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් එයාලා group එක අස්සේ ඉන්නේ. අන්න ප්‍රශ්න. මේ වගේ බරපතල දේවල් ඇති වෙනවා. දැන් ඕගොල්ලෝ අතින්ම ඕගොල්ලෝ විසින් මම කියන්නේ නැතුව ඕගොල්ලෝම හේතු 6ක් 7 විතර කියනවා. very good. ඉතාලම හොඳයි. අන්න අපි මම ප්‍රශ්නේ එක පැත්තක කාරණාව පැහැදිලි කරාම ඒ විශේෂ කරුණ හරියට තේරුම් අරගෙන අපි මෙන්න මෙහෙම අදහස් බෙදා ගන්නවා. මේක තමයි අපි පන්තියට සහභාගී වෙන එකේ වැදගත්කම. අපි මේ වෙලාවේ ඒකට වාඩි වෙලා අපි එහෙම අදහස් කියනකොට අපි අදහසක් කියනවා පන්තිය ඇතුලේ අපි අපේ දැනුම යමක් එකතු කරනකොට එහෙම ඉගෙන ගන්නකොට කවදාවත් අමතක වෙන්නේ විභාගයට ආයේ මේ කාරණාව ආවොත් අමතක වෙන්නේ නැහැ. මොකද අපි අද පළවෙනි දවසේ කතා කරනකොටම ඕගොල්ලෝ අතින් හොඳ උත්තර ටිකක් එතකොට විභාගයේදී ප්‍රශ්නයක් ආවොත් නොබියව ලියන්න තියෙන්නේ. උදාහරණ දීලා
one member disabled or diseased. Oh, එක මේ ඉන්දික කියනවා. එක්කෙනෙක් නැති වෙනවා, මැරෙනවා. එක්කෙනෙක් දුබලතාවයකට ස්ථාවරව දුබල වෙනවා. ගැටලුවක් අනිවාර්යයෙන්. මේවා හරිද? very good තිලිනි. තා හොඳයි. අපි කණ්ඩායමක හැකියාව අරගෙන කණ්ඩායමක් විදිහට ඒගොල්ලෝගේ හයිය සුරකුමක් විදිහට ගත්තට ඇත්තටම ගත්තොත් සුරකුමක් විදිහට ඒක දුර්වලයි. සිකියුරිටි එක වීක් තමයි. ඔව්. very good. මම ඔයගොල්ලෝ කියපු ටික සමරයිස් කරොත් එහෙම. කණ්ඩායම හැකියාව කණ්ඩායම වැරදි විදිහට හැසිරෙන්න පුළුවන්. අනිත් කෙනෙක් වැරදි විදිහට හැසිරෙන්න පුළුවන්. කණ්ඩායම ඇතුලේ අරුබුද හට ගන්න පුළුවන්. හරිද? මේ අයට බලපාන සමාජ තත්ත්ව, දේශපාලන තත්ත්ව, පාරිසරික තත්ත්ව, ස්වභාවික විපත්, කර්මාන්තයේ බිඳ වැටීම මේ සියල්ල මේගොල්ලන්ට බලපාන්න පුළුවන්. හරිද? ඊළඟට මේක ඇතුලේ එක්කෙනෙකුට Tamanට අවශ්‍යතාවය තිබුණත් වෙනස් ආකාරයකට හැසිරෙන වෙන විදිහකට ණය මුදලක් ගන්න බැරි වෙන්න පුළුවන්. මේකේ සුරකුමක් විදිහට සැලකුවොත් මේක සුරකුමක් විදිහට සාර්ථක එකක් විදිහට සලකන්න බෑ. ඉතාම අන්න අපි විෂය කරුණු ඉගෙන ගන්නවා. හරි සතුටුයි එහෙම විෂය කරුණු අන්න එහෙම සාකච්ඡා කරනකොට ඔන්ලයින් පන්තියක වුණත් මේ වගේ ඉතාම හොඳ සාර්ථක සාකච්ඡාවක් වෙනවා. අපි යනවා ඊළඟ කාරණාවට. මොකද ඊළඟ කාරණාව? ඔයගොල්ලෝ එතකොට සඳහන් කරා කණ්ඩායම් ක්‍රමයේ අවාසි. වාසි ටික කතා කළා අපි අවාසි ටික කතා කළා. දැන් අන්න මම ආයෙ මතක් කරනවා පුතාලට ලියා ගන්න ඕන. මොනවාද? කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී කණ්ඩායමම අගතිගාමී ලෙස හැසිරීම නැත්නම් මූල්‍ය විනයක් නැතුව හැසිරීම නැත්නම් අරමුණු වලට පටහැනිව කටයුතු කිරීම. කණ්ඩායම. ඊළඟට ඒකේ එක් පුද්ගලයෙක් කණ්ඩායමේ එක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් අරමුණු වලට පටහැනිව නැත්නම් මූල්‍ය විනයක් නොමැතිව කටයුතු කිරීම නිසා මුළු කණ්ඩායමම අසාර්ථකත්වයට පත් වෙනවා. කණ්ඩායම තුළ අරමුද හට ගැනීම. එකිනෙකාගේ ආකල්ප එහෙම නැත්නම් එකිනෙකාගේ බලාපොරොත්තු වල හැකියාව අපේක්ෂාවන් වල වෙනස්කම් නිසා අරමුද හට ගැනීම. එම අරමුද නිසා මුළු කණ්ඩායමටම බලපෑමට ලක් වෙනවා. ඊළඟට කණ්ඩායමක් ලෙස ඒක රාශී වීමෙන් ඒ අයට බලපාන සමාජ දේශපාලන තත්ත්වයන් පාරිසරික තත්ත්වයන් ස්වභාවික විපත් ඊළඟට කර්මාන්තයට බලපාන වෙනත් කරුණු වෙළඳපොළ කරුණු මේ සියල්ලම එක්ක බලපෑමට ලක් වීමෙන් මුළු කණ්ඩායම අවස්ථාවට පත්වීමට පත් වෙනවා. ඊළඟට මේ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වුණාට මේ අය අපි ඒක සාර්ථක කණ්ඩායමේ හයිය ශක්තිය නැත්නම් විභවය පාවිච්චි කරාට සුරකුමක් විදියට ගන්න ඒක ඇත්තටම සුරකුමක් ලෙස සාර්ථක එකක් නොවන තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඊළඟට මේ කණ්ඩායමේ සිදුවේ මේ පුද්ගලයන් වෙන වෙනම ගත්තා මේ ඇයට සිදුවෙන වෙනත් බලපෑම් ලෙඩ රෝග ජීවිතය අහිමි වීම ආදී වෙනත් කරුණු මත උනත් මේ කණ්ඩායමක හැකියාව නැත්තම් කණ්ඩායමකට ණය සැපීම අසාර්ථක වෙන්න පුළුවන්. ඊටාම හොඳ කරුණු ටිකක් අපි අද කතා කරා ඒ සම්බන්ධයෙන්. දැන් අපි යනවා ටිකේ නැත්තම් අපේ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟ කාරණාවට. කණ්ඩායම් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී වෙන මේකත් පුතේ විභාගයට අහපු එකක් ස්වයං උපකාරී කණ්ඩායම් නැත්නම් self help group සහ බද්ධ වගකීම් කණ්ඩායම් නැත්නම් joint liability group ලෙස වෙන ක්‍රම දෙකක් අනුව සිදු වෙනවා දක්නට බැලුවෙනවා. මොනවාද? ස්වයං උපකාරී කණ්ඩායම් බද්ධ වගකීම් කණ්ඩායම්. ස්වයං උපකාරී කණ්ඩායම් කියන එක වෙනමම ගත්තොත් එහෙම නැත්නම් self help group කියන එක මේක මේ වචන නිතර පාවිච්චි කරන එකක්. මේ ක්‍රමය ඉන්දියාවේ බහුලව පාවිච්චි වෙනවා. සංවර්ධන පහසුකම් ග්‍රාමීය මට්ටමට ගෙන යාමේදී රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් මේ ක්‍රමය පාවිච්චි කරනවා. සංවර්ධන පහසුකම් රට ඇතුළට යටිතල පහසුකම් ආදී ගෙන යාමේදී මේ ක්‍රමය පාවිච්චි වෙනවා. එකම සමාජ පසුබිමක් සහිත 20ක් පමණ වන කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ගේ පොදු ගැටලු निराකරණය කර ගැනීමට එකිනෙකාට සහාය වීම මෙහිදී අපේක්ෂා කරනවා. මොකද කරන්නේ? 20ක් විතර එකතු කරලා ඒගොල්ලන්ට බලපාන පොදු ගැටලුවකට විසඳුමක් හොයන්න කණ්ඩායමක ශක්තිය පාවිච්චි කරන එක බොහෝ විට සංවර්ධන උපාය මාර්ගයක් විදිහට තමයි යොදවෙන්නේ. මූල්‍ය සම්බන්ධව පමණක් නොව සමාජීය වශයෙන් කරුණු වන මත්පැන් වලට ඇබ්බැහි වීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, සමාජයේ කාන්තාවන්ට පවතින සීමාවන් මෙන්ම ග්‍රාමීය දේශපාලනයේ වැඩි දේ සඳහා මැදිහත් වීම ස්වයං උපකාරී කණ්ඩායම් වල සිදු කෙරේ. දැන් එතකොට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් එනවා මේ කියප එකක්වත් සුද්‍ර මූල්‍ය නෙවෙයි කියලා. නෑ. මේවා බලපානවා සුද්‍ර මූල්‍ය වලට. මේවා බලපානවා සුද්‍ර මූල්‍ය වලට. මොනවද මේ මත්පැන් වලට ඇබ්බැහි වීම, අත්‍රාවි වලට ඇබ්බැහි වීම.
සමාජ ප්‍රශ්නයක්. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, domestic violence සමාජ ප්‍රශ්නයක්. සමාජයේ කාන්තාවන්ට පවතින සීමාවන් විශේෂයෙන් මේ ආසියාතිකරයේ සහ ආසියාව අප්‍රිකාව වගේ කලාපේ මේක තියෙන විශාල සීමාවන් තියෙන සමාජීය වශයෙන්. ග්‍රාමීය දේශපාලනය වැදගත් කාරණාවක්. අපි මේ කියන මේ පක්ෂ මේ දේශපාලනය නෙමෙයි ග්‍රාමීය වශයෙන් තීන්දුව తీරන ගන්නවා මණ්ඩල මොනවද කියන එකයි මම හිතන අදහස් කරන්නේ. මේවට ස්වයං උපකාරී කණ්ඩායම අතිශයින් වැදගත්. මොකද එහෙම වුණාම අර පුතාලා ඉස්සෙල්ලා කියපු ප්‍රශ්නවලදී අන්න පිළිතුරු ලැබෙනවා. සමාජ දේශපාලන ප්‍රශ්න එකිනෙක සමහරලාට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිම එක් කණ්ඩායමේ එක පුද්ගලයෙකුට බලපාන ගැටලුවක් වෙන්න. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ තව කෙනෙකුට බලපාන ගැටලුවක් වෙන්න පුළුවන්. කාන්තාවන්ට පවතින සීමාවන් කාන්තාවකට කණ්ඩායමක් තුළ ඉන්නකොට බලපන සීමාවක් වෙන්න පුළුවන්. සමාජ දේශපාලන අර්බුදයක් ගත්තොත් අන්න කණ්ඩායමට බලපාන. එතකොට මේවා තීන්දුව කරන්න ස්වයං උපකාරී කණ්ඩායම් වැදගත් වෙනවා. මෙම කණ්ඩායම් තම බැංකු ගිණුම් කණ්ඩායමේ නමින් පවත්වා ගන්න අතර කණ්ඩායම් විධිමත් ව්‍යුහයක් සභාපති ලේකම් ආදී සහිතව ක්‍රියාත්මක වෙනවා. මේවා විධිමත් ව්‍යුහයක් හදා ගන්නවා තමන්ගේ කණ්ඩායමට මේවා තමයි ගම් වල මොනවද පුතේ තියෙන්නේ අන්‍යෝන්‍ය ආධාර සමිති කියලා අපි කියන්නේ අන්‍යෝන්‍ය ආධාර සමිති කියලා ගම් වල තියෙනවා මම මරණහා අන්‍යෝන්‍ය ආධාර සමිති කියලා තියෙනවා ගම් වල තියෙනවා හරියට මොකද වෙන්නේ හැම කෙනෙකුටම බලපාන ප්‍රශ්න පොදුවේ සාකච්ඡා කරනවා ගොඩක් වෙලාවට ගමේ විහාරස්ථානය නැත්නම් වෙනත් ආගමික ස්ථානයකට නැත්නම් පාසලක් වගේ දෙයකට තමයි එකතු වෙලා තමයි සාකච්ඡා කරන්නේ. ඒකෙන්දී එතන ගමේ නිශ්චිත ව්‍යුහයක් හදා ගන්නවා. සභාපති කෙනෙක් ඉන්නවා, ලේකම් කෙනෙක් ඉන්නවා, අනුශාසක කෙනෙක් ඉන්නවා, බොහෝ විට ආගමික නායකයන් එහෙම නැත්නම් සමාජයේ කිසියම් නිශ්චිත තීරණාත්මක මෙහෙවරක් කරපු අයව ඒ අනුශාසක මට්ටමට තියලා අන්න අපි ක්‍රියාත්මක කරන ක්‍රමය මේ රටෙත් තියෙන අපේ රටෙත් තියෙන. මේවා මේ අපි ග්‍රාමීය විතරක් නෙමෙයි මේ නාගරික ප්‍රදේශවල ඕන තරම් තියෙනවා. ඇයි ඒවා සිද්ධ වෙන්නේ? ඒවා හරහා එකිනෙකාට උපකාරී වෙන සාර්ථක සමාජ හයියක් හදාගන්න. එතකොට ඒවා හරහා ග්‍රාමීයව සිදුවිය යුතු කරුණු පිළිබඳ තීන්දුව කරනවා, සම්වර්ධන කටයුතු ගැන තීන්දුව කරනවා, එක් එක් පුද්ගලයන්ට බලපාන නැත්නම් එක් එක් පවුල් වලට බලපාන ප්‍රශ්න වලට ඉදිරිපත් වෙනවා. කොටින්ම මරණයකදී උදව් කිරීම නැත්නම් අවශ්‍ය කරන සහාය ලබා දීමද සමහරවිට මේ කණ්ඩායම් චර්යාවට බලපානවා. ඒක ඉතා වැදගත්. දැන් මේ ගත කරන කාලය සීමාව තුළදී මම දැකලා තියෙනවා සමහර ග්‍රාමීය ප්‍රදේශවල ඒ අය මේ ප්‍රසංගතයේ තියෙන තත්ත්වයන්ට මුහුණ දෙන අතරේදීම තමයි එකිනෙකාට උපකාර වෙන ක්‍රමවේද හදලා තියෙනවා. එකිනෙකාට විශේෂයෙන්ම මම දැකලා ආගමික ස්ථාන හරහා එහෙම මේ කටයුත්ත සිදු අන්න ස්වයං කණ්ඩායම මොකද්ද විශේෂයෙන්ම සංවර්ධන කටයුතු වලදී මේක බලපානවා එකිනෙකාට සහාය වීම තමයි අපේක්ෂාව සමාජීය කරුණු සහ සමාජීය සහ දේශපාලන වගේ කරුණු වලදී ඒක රාශී වීම නැත්තම් සමාජ ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා තමයි බොහෝ විට යොදාගන්නේ ඒ හරහා ශුද්‍ර මූලිකරණය සාර්ථක උපකාරී වෙනවා සාර්ථකව මේවා පවත්වාගෙන යනකොට ඒවා විධිමත් ව්‍යුහයක් හදාගෙන කරගෙන යන්නේ මේකට හොඳ උදාහරණයක් තමයි ග්‍රාමීය වශයෙන් අපේ රට තුල ක්‍රියාත්මක වෙන අන්‍යෝන්‍ය ආධාර සමිති වගේ. හරි. මොන දැන් අපි ටික ටික ප්‍රායෝගිකව වෙන හැටි තේරුම් ගන්නවා. දැන් ස්වයං උපකාරී කණ්ඩායම් වලට පස්සේ එනවා බද්ධ වගකීම් කණ්ඩායම්. බද්ධ වගකීම් කණ්ඩායම් ගැන අපි ඊට කලින් චුට්ටකට කලින් කතා කරා. මොකක්ද කියන්නේ බංග්ලාදේශයේ සාර්ථකව ක්‍රියාත්මක වන ග්‍රාමීණ ක්‍රමයේ ආభాෂයෙන් මෙම අතරත් ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා මෙම කණ්ඩායම් ක්‍රමය ආරම්භ වෙනවා ග්‍රාමීණ ක්‍රමය තමයි සාර්ථකව මේක පටන් ගන්න. ශුද්‍ර මූල්‍ය සැපයීමට සමාජිකයන් 5ක් පමණ වන කුඩා කණ්ඩායම් සාදවා එවන් කණ්ඩායම් 8ක් පමණ වන මධ්‍යස්ථානයක් හදනවා. මේ මධ්‍යස්ථානයක රාශී කර දිස්ත්‍රික් සංවිධාන ඒවා රාශී කර ජාතික ක්‍රියාවලියක්ද නිර්මාණය වෙනවා. මම ග්‍රාමීණ ක්‍රමයට එනකොට මේක තව ටිකක් පැහැදිලි කරනවා. මොකද වෙන්නේ? 5 දෙනෙක්ගේ 6 විතර කණ්ඩායම් එකතු කළ කණ්ඩායමක් හදනවා. ඒ අයට තමයි ණය සපයන අපි කලින් කතා කරපු ක්‍රමය. ඊට පස්සේ මේ කණ්ඩායම් වගේ 5න් වගේ කණ්ඩායම් 8ක් විතර ප්‍රදේශයේ හදලා එතන ඒගොල්ලොන්ට එකතු කරපු මධ්‍යස්ථානයක්. මේ මධ්‍යස්ථානයේ එතකොට ගිහිලා නියෝජනය කරන්නේ කණ්ඩායම්. මේ කණ්ඩායමක් 1 2 3 ආදී වශයෙන් නියෝජනය කරනවා. ඊට පස්සේ මධ්‍යස්ථානයට නියෝජනයක් හදනවා. මේ විවිධ කණ්ඩායම් වලින් එතන නායකත්වයක් හදනවා. ඒ මධ්‍යස්ථාන ඊට පස්සේ ගෙනියනවා දිස්ත්‍රික්ක නැත්තම් ප්‍රාදේශීය මට්ටමට අරන්. ඒක ජාතික තලයට ගෙන්න ජාතික මට්ටමට කණ්ඩායම් හදනවා. මේක බංග්ලාදේශයේ ග්‍රාමීණ ක්‍රමයේ තාම ප්‍රායෝගිකව අත්විඳලා ඊටාම ප්‍රායෝගිකව ඔප්පු කරපු කාරණා.
ඔප්පු කරලා තියෙනවා. මේක කරන්න පුළුවන්. ඒ නිසාම ග්‍රාමීන් කියන නාමය, ග්‍රාමීන් කියන සන්නාමය, ව්‍යාපාරික නාමය බංග්ලාදේශයේ වල ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙන එකක් බවට පත් වෙලා තියෙනවා. නිසා මේක කරන්න පුළුවන් අපේ රටේ බොහෝ විට උත්සාහ කළා තියෙන අපේ යම් ආකාරයකට අන්තර් මට්ටමකට උඩට එන්න අමාරුයි. නමුත් මේක ක්‍රියාත්මක වෙනවා. බද්ධ වගකීම් නැත්නම් joint liability group කියන එක. ඊට පස්සේ කේවල ක්‍රමය. කණ්ඩායම් ක්‍රමය කේවල ක්‍රමය. කේවල ක්‍රමය තනි පුද්ගලයා වෙත සපයන. මේක අපි අනිවාර්යයෙන්ම තනි පුද්ගලයෙක් වටා දෙන කාරණා. අපි සාමාන්‍ය ණය දෙනකොට නැත්නම් මූල්‍ය සපයනකොට දකින්න ඕන කාරණා තමයි මේක ඇතුලේ තියෙන්නේ. තනි පුද්ගලයෙකුට මේක කියනවා තනි පුද්ගලයන් වෙත සූත්‍ර මූල්‍ය සැපීම තවදුරටත් ජනප්‍රියයි. තාමත් අතිශයින් ජනප්‍රිය ලංකාව තුළ වෙන්නේ මේ ක්‍රමය. ඒ පුද්ගලයා සතු මූල්‍ය ලබා ගැනීම හැකියාව අධ්‍යයනයේ මගින් ඕන් ඉලක්කම කරගෙන තියෙන වැරදීමක් පුතේ ඉලක්ක කර පහසුකම් සැපේ. තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන අපි සාමාන්‍ය ණය ගැනීමේ ක්‍රියාවලියන්ගේ ක්‍රියාත්මක වෙනවා. හරිද? මොනවද දැන් ඉගෙන ගත්තේ? කණ්ඩායම් ක්‍රමයක් තියෙනවා. ඒක දෙකක් තියෙනවා. එකක් self help group අනිත් එක joint liability group. උපකාරී බද්ධ වගකීම් කණ්ඩායම් කියලා දෙකක් අපි ඉගෙන ගත්තා. කණ්ඩායම් ක්‍රමයේ වාසිය දැක්කා. කේවල ක්‍රමය කියන එක ඉතා සරලයි අපි ඒක දැනගත්තා. අපි දැන් ඉස්සරහට හරි මම මෙන්න මෙතනින් අද සාකච්ඡාවට අවසානයේ ඉන්න කැමති දරිද්‍රතාවය පිටු කිරීම කෙරෙහි සූත්‍ර මූල්‍ය සැපීම වැදගත්කම දුප්පත්කම නැති කරන්න ඇයි සූත්‍ර මූල්‍ය වැදගත් වෙන්නේ දුගී ජනතාව ආර්ථික වශයෙන් සක්‍රිය නොවන බවට ඇත්තේ දුර්මතයක් දුප්පත් මිනිස්සු ආර්ථිකම ඉකොනොමිකලි ඇක්ටිව් ඉන් ඉකොනොමික් කියන එක නැහැ කියලා කියන එක අමූලික බොරුවක් ඒක මේ ලියන්න බෑ අමූලික බොරුව කියලා එහෙනම් දුර්මතයක කියලා මම දැන් ඔවුන්ට ඇති බලවත් ගැටලුව වන්නේ ඔවුන්ගේ ආර්ථිකයේ ඊළඟ මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කර ගැනීමට සාමාන්‍ය ආදායමෙන් කොටසක් වෙන් කර ගැනීමට ඇති දුෂ්කරතාව. උපත් අයට ප්‍රශ්නේ තමයි මේ දැන් ඉන්න තැනින් තව ඉස්සරහටකට යන්න තරම් ප්‍රාග්ධනය රැස් කරගන්න දැන් තියෙන ආදායම මදි. නැත්තම් ඒක ප්‍රමාණවත් නැහැ. ඒකෙන් කරවන්න බැරිකම තමයි තියෙන්නේ. එහෙම කියලා දුප්පත් අය ආර්ථිකයේ අක්‍රිය නේ. ඒ අතිශයින්ම සක්‍රියයි. මම කියන්නේ වැඩිම සක්‍රියයි ඒගොල්ලෝ. දුගී ජනතාව කොටස් වෙත විධිමත් මූල්‍ය සේවා සැපයීමද අවම මට්ටමක පවතී. දුගී මිනිසුන්ට සේවා සපයන එක අඩුයි. හරි. ඒ ආදායම් පිරමිඩේ පහළ ස්තරවල මම මේක කියලා දෙනවා. ආදායම් පිරමිඩේ පහළ ස්තරවල භාණ්ඩ හා විකිණීම වගේ අධික වෙළඳ ලාභ ලබාගත හැකි බව සහ එමගින් දුගී බව තුරන් කළ හැකි බව සීකේ ප්‍රහලට් කියන ආර්ථික විශ්ලේෂකයා කරුණු ඉදිරිපත් කිරීමත් සමග සුදුරු මූල්‍ය සැපීම අතිශය ලාභදායී ව්‍යාපාරයක් බව දැනටමත් පිළිගන්නවලු. අපි ඒක ලබන සතිය අනිවාර්යෙන් කතා කරනවා. මේක හරිම සිත් ගන්නාසුළු අධ්‍යයනයක්. දැන ගැනීම හරිම වටිනවා. ඔයගොල්ලන්ට බැංකුවල කොට. හරි. එහෙමනම් අපි ලබන සතිය පාඩමට යන්න කලින් ඔන්න අද අපි කරපු දේ අපි සමරයිස් කරනවා ආය. අපි එකිනෙකා අඳුරගත්තා අපේ පන්ති කරන ආකාරය ගැන කීවා අපි ප්‍රශ්න පත්‍රයක් දැක්කා ප්‍රශ්න පත්‍රයක කෘතිය ගැන කතා කළා මේ විෂය ගැන කීවා මේකේ වැදගත්කම කීවා මේක විභාගයේ පාස් වෙන්න පුළුවන් කම් කියලා කීවා අපි වැඩ කරන හැටි ගැන කීවා ඊට පස්සේ සූත්‍ර මූල්‍ය කියන්නේ මොකද්ද ඒකයි සූත්‍ර ණය අතර තියෙන වෙනස මොකද්ද හරිද ඊට පස්සේ සූත්‍ර මූල්‍ය පහසුකම් ලබා දෙන්න තියෙන ක්‍රමවේද තුනක් විධිමත් අවිධිමත් අර්ධ විධිමත් කියන ක්‍රම තුනක් ඊට පස්සේ කණ්ඩායම් කේවල ක්‍රම දෙක ගැන කතා කරා කණ්ඩායම් මේ වාසි ගැන මම කිව්වම අවාසි ගැන ඔයගොල්ලෝ ඊටම සාර්ථක උත්තරයක් දුන්නා ඊට පස්සේ අපි කණ්ඩායම් ක්‍රම જાති දෙකක් ඉගෙන ගත්තා ස්වයං උපකාරී කණ්ඩායම සහ බද්ධ වගකීම් කණ්ඩායම් කියලා ඒ දෙක ගැන සාකච්ඡා ඊට පස්සේ කේවල ක්‍රමය ගැන කියලා ඉන් අනතුරුව දුප්පත්කම නැති කිරීමට මේක වෙන මේ හතරේ මාතෘකාව ගැන තව ටිකක් ඕගොල්ලන්ට වැඩිපුර කියලා දෙනවා දැන් වෙලාව හරියටම හවස 3යි. දැන් මට පුතේ මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තලා මම ඕගොල්ලන්ගෙන් අහනවා අද පන්තිය ගැන මොකද්ද ඕගොල්ලන්ගේ අදහස නැත්නම් ඕගොල්ලෝ කොහොමද දකින්නේ මෙන්න මේක තමයි අපි ඉස්සරහට කරගෙන මීට වඩා අපි බොහොම මේ මිත්‍රශීලී විදිහට තමයි වැඩේ කරගෙන යන්නේ අපි මම මේ අතර ඒගොල්ලන්ට කතා කරනවා නම කියලා කතා කරනවා ප්‍රශ්න අහනවා අද මේ අපේ දරුවෝ මට උදව් කරා සමහර දේවල් ගැන අලුතෙන් කරුණු අපිට එකතු කරා හරිද ප්‍රශ්න උත්තර දුන්නා මේක තමයි ක්‍රමවේදය මෙහෙම අපි ඉස්සරහට යනවා හැම ඉරිදම එකේ ඉඳලා 3 වෙනකම් මේ ක්‍රමය හරියද කියන්න පුතා ඊළඟ පන්තියක් තව පටන් ගන්න නැති ඔයගොල්ලන්ට මට තහවුරු කරන්න මේ ක්‍රමය හොඳයිද කවුරු හරි තව වෙනස් විය යුතු ක්‍රමයක් තියෙනවද ප්‍රශ්න පත්‍ර අනිවාර්යෙන් කරනවා
right හරි මේ පන්තියේ ඉන්නව නම් පුතේ අනිවාර්යයෙන්ම අර දරුවෙක් දැන් කියලා තිනා වගේ active participation ඕනමයි chat box එකේ ලියන්න කතා කරන්න හරිද හරි අසෙන් මහනුවරට අකුණු ගහනවලු හොඳයි කමක් නැහැ එළියට යන්න එහෙමනම් පුතේ අපි අද පන්තියේ කටයුතු නවත්තනවා ඉතාම සන්තෝෂයි අපි ලබන සතියේ පන්තිය නැවත පටන් ගන්නකොට අපි කරපු දේ මතක් කරලා තමයි පටන් ගන්නෙ අන්තිමට හැමෝටම මතක් කරනවා අද සිටම ප්‍රශ්න පත්‍ර එකතු කරන්න පටන් ගන්න ප්‍රශ්න පත්‍ර ටික එකතු කරන්න ඕන ඒක print කරලා අවශ්‍ය නැහැ කොහේ හරි කවුරු හරි කරපු ටික හරි එකතු කරගන්න අනිවාර්යයෙන් ප්‍රශ්න පත්‍ර ටික ළඟ තියෙන්න ඕන වැඩ කරගෙන යන්න එhmenan ඊටාම සන්තෝෂයි පන්තියට සහභාගී වෙච්ච හැම දරුවෙක් ගැනම අපි ලබන සතියේ සුපුරුදු පරිදි අපි හවස 1ට හම්බ වෙනවා හවස 3 දක්වා සංවර්ධන මූල්‍ය සිංහල මාධ්‍ය පාඩම කරන්න. එහෙනම් මේ ලැබෙන සතියේ ඊටා ප්‍රවේශමෙන් තා පරිස්සමෙන් තමන්ගේ සෞඛ්‍ය සහ අනිත් අයගේ කටයුතු සම්බන්ධයෙන් මේකෙන් ඉන්න හැමෝටම ඊටාම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. එhmenan පන්තියේ වැඩ කටයුතු මෙතකින් පුතේ අවසන් කරනවා. ලබන සතියේ ඔයගොල්ලෝ හම්බ වෙන බලාපොරොත්තු ඇත. හැමෝටම සුබ සතියක් නැවත ප්‍රාර්ථනා කරනවා.